අයබෝන් 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 හරි මේ හරි පුතේ ගන්න මේ ගණිතයේ පේපර් එක ගන්න ඉස්සෙල්ලා අයබෝන් සර් හරි අයබෝන් ගණන් පේපර් එක ගන්න අංක පෙරහුරු අංක 2 දාගන්නේ. ඔව් පෙරහුරු අංක 2යි ගණිතය 8යි නේ. ඒකනේ තියෙන්නේ. හරි අපි ඉක්මනට බලමු මොකද පේපර් දෙකක් සාකච්ඡා කරන්න තියෙනවානේ. කවුරුත් අරගන්න පළවෙනි ප්‍රශ්න ටික බලාගෙන යන්න ඉක්මනට. සර් පෙරහුරු ප්‍රශ්න පත්‍රය මේකෙන් කරන්නේ නෑ ඉස්සෙල්ලා කරන්නේ මේ ගණිතයේ පේපරේ. අපි පෙරහුරු ප්‍රශ්නේ ඊළඟට කරමු. මිලිලීටර් වලින් ලියා මම කියලා පාරක මිලිලීටර් වලින් දක්වන්න නේ කරලා නැත් තියෙන කවුරුත් ඔක කවුද කරන්නේ නැත්තේ ඔව් සර් යෝහිතලා පේපර් ටික ගත්තද ආයේ ටිකලා බලමු පළවෙනි එක අංක 1 රෝම එකක් 1 මොකද කියන්නේ මිලිලීටර් දක්වන්න 3400යි ml පළවෙනි එකේ උත්තරේ මිලිලීටර් 3400යි දෙක 5052 5052යි මිලිලීටර් ඒක දෙවෙනි ගාන ලීටර හා මිලිලීටර වලින් මිලිලීටර 8320ට අපිට ගන්න පුළුවන් ලීටර් 8කුත් 8යි ලීටර් 320යි මිලිලීටර් 20ක් දෙවෙනි එක 5075 ලීටර් 5යි මිලිලීටර් 75යි මෙහෙම මිලිලීටර් 75 කමන්නේ ආ ඔයාලම තමයි ලියන්නේ අංක 3 ග්‍රෑම් වලින් ලියා දක්වන්න මේ අර තුන්වෙනි ගානේ කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 200 කියන්නේ ග්‍රෑම් බත්තොත් 4200යි ග්‍රෑම් අංක 2 මයිකෝප්ටර් ගන්න කියන්න කවුද අපිට ඇහින්නේ කවුද මයික් ඕන් කරන් තියෙන්නේ වේිට මට ඇහින්නේ වේිට කතා කරන්නේ ඇහින්නේ ඔෆ් කර ගන්න පුතේ ඒකෝර අනිත් කටිය කරදරයක් මයික් ඔෆ් කරන් ඉන්න ඕන්ලා විතර මයික් ඕන් කරගමු අනිත් අය කාටවත් ඇහෙන්න ඕනේ පාද දෙවෙනි ගාන කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 5යි 58යි ඒකෝර 5058යි ග්‍රෑම් 5058ක් කියන ග්‍රෑම් එකේ අංක 4 කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් ලියන්න. මේකේ තියෙනවා ග්‍රෑම් 5365ක්. ඒකට කිලෝග්‍රෑම් 5කුත් ග්‍රෑම් 365යි. කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 365යි. ඒකේ දෙවෙනි ගාන මම මේ බෝඩ් එකේ ලියලා තියෙන සමහරක් අය දාම එකතු වෙන නිසා මම බෝඩ් එකේ ලිව්වා. උත්තර ටික බලා ගන්න ඉක්මනට හොඳද? ඊළඟට කිලෝග්‍රෑම් වලින් ලියන්නේ ඊළඟ අංක තියෙන්නේ ග්‍රෑම් 6080 කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 80යි කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 80යි හතරවෙනි එකේ පස්වෙනි ගානේ රූප සටහන බලා හිස්තැන් පුරවන්න දැන් රූපේ බලා ගන්න හොඳට ඒකේ මම මේකේ දාන්නේ නෑ මේක ආපහු පෙන්නන්න ඕනේ නැහැ වලං පේපරේ තියෙනවානේ පුස්තකාලයේ නැගෙනහිර දිශාවෙන් පුස්තකාලයට නැගෙනහිර දිශාවෙන් මොනවද තියෙන්නේ? සනුකිහා ගේට්ටුව ළමයා හා ගේට්ටුව කවන්න සනුකිහෝ නම ලියන්න සනුකිහා ගේට්ටුව ඇත මම උත්තර ටික විතරයි ලියන්නේ පහේ එක
පහේ දෙවෙනි එක කාර්යාලයට උතුරු දිශාවෙන් ඔෆිස් එකට උතුරු දිශාවෙන් මොකක්ද තියෙන්නේ? සනුකිහා ඔව් සනුකිහා ගස. සනුකිහා ගස. සනුකි ලිව්වත් ළමයා ලිව්වත් කමන්නේ නැද්ද? කමන්නේ දෙකම එකයි. තුන්වෙනි එක බස්නාහිර දිශාවෙන් ළමයා හා බස්නාහිර දිශාවෙන් ළමයා පුස්තකාලය. ඔව් ගේට්ටුව බස්නාහිර දිශාවෙන් ළමයා හා පුස්තකාලයට. ගේට්ටුවට බස්නාහිර දිශාවෙන් ළමයා හා පුස්තකාලය. එතකොට එකක් ගේට්ටුව අනිත් එක පුස්තකාලය. පුස්තකාලය. තව යටිලු වල පේනවනේ 6 වෙනි එක. ඔව් සර්. 4 වෙනි ගාන. දකුණු දිශාවෙන් ගසට දකුණු දිශාවෙන් ළමයා කාර්යාලයට. ගසට දකුණු දිශාවෙන් ළමයා කාර්යාලයට. ගසට දකුණු දිශාවෙන් ළමයා ලිව්වා නැත්නම් සනුකි ලිව්වා ළමයා හා කාර්යාලයට. කාර්යාලය ඇත. කාර්යාලයට. හරි දෙකම හරි. දැන් ඔන්න සේරම ටික මේ මුළු පිටුවේම උත්තර ටික බෝඩ් එකේ ලිව්වා. දැන් ලියලා බලා ගන්න නැති නේ හරි නේද? සර් මගේ පිටුවේම ටික හරි. හරි සර්. සර් මගේත් හරි වෙන්නේ. හරි එහෙනම් මකනවා බෝඩ් එක. ඔක්කොම හරි. සර් මගේත් හරි. ඔක්කොම හරි. අපි බලමු ඊළඟට යන්න. ලිස්නේ මේ උත්තර මේක ලිව්වනේ පුතේ උත්තර ටික. පේපරේ තියෙනවනේ. ඔව් සර්. 4000 මේ 4041. යමු එහා පැත්තේ පිටුවට. ප්‍රශ්නාංක 6 අම්මා ආයි මයික් ඕන් කරන් අම්මේ ගන්න. 1 9යි 5යි 14න් 4 ඉතුරුයි එකක් 6යි 2යි 8යි 1යි 9යි 5යි 4යි 9යි 3යි 2යි 5යි උත්තරේ 5994 දෙවෙනි ගාන 9යි 2යි 11න් එකක් ඉතුරුනා 8යි 1යි 9යි ඉතුරුන එකයි 10න් බිඳුව 1යි 7යි 1යි 8යි 4යි 2යි 6යි 6801 ප්‍රශ්නාංක 3 7යි 2යි 9යි 2යි 3යි 5යි 9 4 13 එකක් ඉතිරි 9යි 2යි 5යි 6. ඔයාලට හෙට හවස වෙද්දී අර ඔන්ලයින් විභාගේ තියෙනවා ෆෝන් එක බලන්න. හා සර්. ෆෝන් එකට ඒකේ වෙලාවක් තියෙනවා විනාඩි 45න් මේ පේපර් එක ලියලා ඉවර කරන්න ඕනේ. හරිද? හා සර්. ඔයාලට ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලටත් ඕන නම් ওই ලින්ක් එක ඒක යවන්න. ඕන කෙනෙක්ට යවන්න. හරි? පන්ති සර් වෙන ආවත් නම් කට්ටියට ඒවට කවන්න නැද්ද? යවන්න ඕන කෙනෙක්ට යවන්න. හොඳයි? ඕන කෙනෙක්ට යවන්න ඒ ලින්ක් එක මෙහෙමයි. ඒ පේපරේ ඕපන් කර වෙලා ඒ කියන්නේ ඒක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ඔන්ලයින් විභාගලු. මේ ඒකේ විනාඩි 45කදී පේපර් එක ලියලා ඉවර වෙන්න ඕනේ. නැත්නම් ඔටෝ ඉබේම ඔෆ් වෙනවා. ඒ කියන්නේ ආපහු උත්තර ලියු ගන්න විතරයි එන්නේ. ඊට පස්සේ ප්‍රශ්න 40ක් තියෙනවා මේ පේපරේ. ඒ ප්‍රශ්න 40න් කීයද කියලා ඇයි? හරි? කීයද? තීරුණේ හොල ප්‍රශ්න දාලා. තමන්ට පුළුවන් ඕන වෙලාවක ලියන්න මේ වෙලාවක් නෑ තමන්ට කැමති වෙලාවකට ලියන්න පුළුවන්. ලියන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා විනාඩි 45යි. හරි? විනාඩි 45ක ඉවර වෙනවා. හා සර්. 7 1 රැයට උනන් ලියන්න පුළුවන් හවසෙන් 3න් පස්සේ තමයි දාන්නේ. ඊට පොයනේ ඉඳ පන්සලේ යනවා නම් එහෙනම් මම 3න් පස්සේ දාන්නම් පේපරේ. හරි. ගොවිපොලක එක් දිනක බිත්තර 4000 දෙපන්තිය තියෙන්නේ. මොකද පුතේ?
හෙට දේ පන්තිය තියෙන්නේ. පන්තියෙන් එනවා කියන්නේ ඔයාලා පේපරේ ලියන්න විතරයි තියෙන්නේ. පන්තියක් වෙන්නම නැහැ. පේපරේ වේවනවා. ඔයාලා උත්තර ලියන්න. ඒක මම උගන්වන්නේ නැහැ වෙනම. හරි. ඔන්ලයින් විභාග ලියලා තියෙන ඉස්කෝලේ දැන් කරනවානේ. ගොවිපොලක එක් දිනක බිත්තර 4027ක්ද තවත් දිනක බිත්තර 2538ක්ද එකතු විය. එකතු වූ මුළු බිත්තර ගණන කීයද? 6500. 4027ට 6565යි. 8යි 7යි 15න් 5 එකක් ඉතිරි 3යි 2යි 5යි 1යි 6යි 5565 දෙවෙනි ගාන. ඕන කලද? කුමාරිකම මිනිස්සු 1348ක් ජීවත් වෙති. ගොඩගම මිනිස්සු 2427ක් ජීවත් වෙති. ගම් දෙකේම සිට මිනිසුන් ගණන කීයද? 3775යි. 3775යි. ප්‍රශ්නාංක 3 මම මංජගේ නංගි පින්ජා. ආවද මේක 862කින් 424ක් විකුණුව විට 438යි. 12න් 4ක් 8යි 4න් 2ක් 2යි මෙතන තියෙන්නේ 8න් 4ක් 4යි උත්තරේ 428. ප්‍රශ්න අංක 8 428යි. ඔව් එක අඩු කරන 14න් 7ක් 7යි 8න් 2ක් 6යි උත්තරේ 67යි. අංක 2 10න් 2ක් 8යි 8න් 5ක් 3යි තුන්වෙනි එක 15න් 8ක් 7යි 67යි. සර් හතරවෙනි ගාන හැදුවේ මොකද්ද? හතරවෙනි ගාන හරි හරි මම මෙතන හිතන්නේ හතරවෙනි ගාන හදන්නේ හරි. ළමයි 679කින් 282ක් පිරිමි ළමයි නම් 282ක් පිරිමි ළමයි නම් ගැහැණු ළමයි ගණන කීයද? 9න් 2ක් 7යි 17න් 8ක් 9යි 397යි. මෙතන තියෙන්නේ 397යි. 5න් 2ක් 3යි 397. හරි තුන්වෙනි ගානේ 15න් 8ක් 7යි 7න් 5ක් 2යි උත්තරේ 27යි. 4 13න් 8ක් 5යි සර් 127යි. මෙතන ඔව් 127යි හරි හරි 127යි රයිට් රයිට් 127 උත්තරේ. හරි හරි ඊළඟ එකේ 15න් 13න් 8ක් 5යි 7න් 2ක් 5යි සර් උත්තරේ. මයික් ඕෆ් කරන්න අනික් කට්ටියට අහගෙන ඉන්න ඕන 6න් 7 එකක් 4යි එනවා මම මයික් ලොක් කරනවා දොර කාරණාවක් කතා ගන්න බැරි වෙනවා ඉතල බෝඩ් එක බලාගෙන ලියන්න එක්කෙනෙක් දෙන්නේ කෑ ගහනකොට සමහරක් කාට එයාලා තමයි බෝඩ් එක පේන්නේ නැතුව යනවා ඒ නිසා උත්තර කිව්වලා කන්නේ තමන්ගේ උත්තර ටික බලා ගන්නකො දැන් ගාන හදලානේ තියෙන්නේ එහෙමවත් අර නිකන් වෙන පන්ති වල වගේ මයික් ඕෆ් කරන් සද්ද නේද තමයි ඉන්න වෙන්නේ මොකොත් නැතුව මම කැමති නැහැ එහෙම පොඩි අයත් එක්ක වැඩ කරන්න. හරි. හිස්තැන් පොළවන්න. ඒ හින්දා කවුරුත් කෑ ගහන්නකො තමන්ගේ උත්තර පත්‍රය බලා ගන්න. බදාදාට පසු දවස තමයි බදාදට පස්සේ ඉන්නේ බ්‍රහස්පතින්දා. මේ බෝඩ් එක බලුවම උත්තරේ තියෙනවා බ්‍රහස්පතින්දා. මේ ටිකේ නම් උත්තර ලියන්න උනත් නෑ මම උත්තර කියන්න යන්නම්. බ්‍රහස්පතින්දා. සෙනසුරාදාට පෙර සෙනසුරාදාට ඉස්සරින් දවස රුපියල් 50යි රුපියල් 20යි. සෙනසුරාදාට පෙර දවස සිකුරාදා අවුරුද්දේ දෙවන මාසයේ පෙබරවාරි අවුරුද්දේ දෙවන මාසයේ පෙබරවාරි මාසයේ දින කීයද මේ උත්තර දෙකම ලියන්න මේම එක්කෝ 28යි
එහෙම නැත්නම් 29 මෙහෙම ලියුණා වඩා හොඳයි 28 ඇලයි ඉඩක් 29 දෙකම ලියන්න හා 29 ඔව් 28 හෝ හා නෙමෙයි 28 හෝ 29 හා ලියුවොත් දෙකමයි ඕනේ 28 හෝ 29 දින 31ක් දින 31 මාස දෙකක් එක්ක ජනවාරි මං කියන ඕන එකක් බලන්න ජනවාරි මාර්තු හරි මැයි ජූලි අගෝස්තු ඔක්තෝබර් දෙසැම්බර් ඔය ඕනම මාස දෙකක් අප්‍රේල් ජුනි අප්‍රේල් නෑ අප්‍රේල් මාසේ දවස් 30යි මැයි ජූලි ලියන්න පුළුවන් ජූලි අගෝස්තු ජූලි අගෝස්තු හරි ඒක හරි ජනවාරි මාර්තු ඔව් සර් මොන පේපරේද කරන්න ඕනේ දැන් කරලා තියෙන්න ඕන මේ ගණිතයේ පේපරේ දැන්ද ආවේ ඕ ඔයි ඔයාලා ගාව පොතක් තියෙනවද අවුරුද්දකට දවස් කීයක් තිබේද සාමාන්‍ය අවුරුද්දක් බැලුවොත් 365යි අධික අවුරුද්දක් නම් 365යි මම අර දින 30ක් තියෙන මාසේ මතක තියාගන්න පොඩි කවියක් ලියනවා මේකේ ඒක කවුරුත් තමන් ගාව තියෙන මොකක් හෝ පොතක ලියා ගන්න පිටිපස්සේ ඔය දැන් රචනා පොත කිට්ටුව ඇතිනේ මේක ලියා ගන්න හැම කෙනෙක්ම ලියා ගන්න පස්සේ දාන්න පුළුවන්ද ෆෝන් එකට මොකද්ද සර් මම දන්නවා ඒ කවිය මෙහෙම ලියා ගන්න ජන්තු මාමා ජන්තු මාමා මැලේසියන් ජූලගේ අඹ ඔක්කොම දෙසා බායි ජන්තු මාමා මැලේසියන් ජූලගේ අඹ ඔක්කොම දෙසා බායි ජන්තු මාමා මැලේසියන් පොඩ්ඩක් මැලේසියන් ජූලගේ අඹ ඔක්කොම දෙසා බායි මැලේසියන් ජූලගේ අඹ ඔක්කොම දෙසා බායි ජයන්නෙන් ජනවාරි මායන්නෙන් මාර්තු මැයි जूली अगोस्तु ओ अक्टोबर दिसंबर जंतु मामा मलेशियन जूलागे अंब ඔක්කොම දෙසාබයි අපර මේ ටික පිළිවෙලින් මතක තියාගත්තාම කවුරු හරි කිව්වොත් නැත්නම් ඇහුවොත් එක්ක දින 31ක් තියෙන මාස කීයක් තියෙනවද එක්ක දින 31ක් තියෙන මාස වල නම් ලියන්න කිව්වොත් අනිවාර්යෙන් මේක මතක නම් අපිට ඕන වෙලාවක ලියන්න පුළුවන් ඔක ලියාගන්න ජන්තු මාමා මැලේසියන් ජූලගේ අඹ ඔක්කොම දෙසාබයි උදම්ස හරිද උදම්ස නැද්ද ඉන්නවනේ හරියට මම මයික් ඕෆ් කරා නැත්නම් මට කරදරේ ඔක ජන්තු මාමා මැලේසියන් ජූලගේ අඹ ඔක්කොම දෙසාබයි රයිට් එහෙනම් අපි යමු පේපරේට මකනවා මේක ඔක නිකන් කවිය නොලිව්වක් කවන්නේ මතකයි ජන්තු මාමා මැලේසියන් පොඩ්ඩගේ අඹ ඔක්කොම දෙසාබයි ඔක මතක තියාගන්න
ප්‍රශ්න අංක 20 නේ සෝරි 10 මුදල් ගෙවන ආකාරය අද දක්වන්න. මේක තමන් කැමති ඕන විදියක් නොලිව්වයි ලියා ගන්න මේකේ රුපියල් 28 රුපියල් 20යි රුපියල් 5යි කොහොම හරි රුපියල් 28 තියෙන්න ඕන. එක එක්කෙනා කියන්න එපා රුපියල් 2යි රුපියල. ඔය විදිහට බලන්න. තමන් ලියු ක්‍රමයේ බලන්න. මෙතන 10 කොල් දෙකක් ගන්න පුළුවන්. මේක නම් අනිවාර්යෙන් එන්න වෙනවා. ඒ කියන්නේ රුපියල් 2.14ක් හරි ඕන විදියක්. ඊළඟ රුපියල් 76යි පැන්සල් පෙට්ටිය. අපිට පුළුවන් ලේදි වලේ රුපියල් 50යි කොලේකුයි රුපියල් 20කුයි රුපියල් 5කුයි රුපියලකුයි දෙන්න. ඒ රුපියල් 76 ලියන විදිය. අංක 3 රුපියල් 23 රුපියල් 20යි රුපියල් 2යි රුපියලයි. අංක 4 රුපියල් 95 රුපියල් 50කුයි රුපියල් 20 කොල දෙකකුයි ලේසිම විදිය ලියන්න. එක තමයි හොඳම. රුපියල් 20කුයි රුපියල් 90යිනේ. තා රුපියල් 5කුයි. ඔන්න ඔය වගේ. ප්‍රශ්න අංක 5 108 රුපියල් 100යි රුපියල් 5යි රුපියල් 2යි රුපියලයි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඒකේ මාරු ටික ලියන්න. ඉක්මනින් ලියා ගන්න. ලියපු නැති අය ඉන්නෝ නම් කියන්න ඉක්මනින්. ලියලා ඉවරයි. අත උස්සන්න බලන්න. අතක් දාන්න ඉවරලා. පුතේ මේ ලිසිනේ අංක 8 තියෙන පුතේ. දෙවෙනි වාර තක්ෂේරු පත්‍ර කියලා එක නෙමෙයි තියෙන්නේ. ඉන්න මම පේපරේ දාන්න චුට්ටක් කොහම ඉන්නකෝ. පුළුවන් නම් print එකක් ගන්නටක් ගන්න. මුලින් කිව්වනම් මම පේපරේ එවනවා. හරිද? දුවේ මම පේපරේ එවුවා ලිසිනේ. පුළුවන් නම් ගන්න. हाँ सर हाँ सर माइक ऑफ करना මේ ඔක නෙමෙයි තියෙනවා ගාව. එතකොට सर 8 වෙනි එක මේක නෙමෙයිද? सर
ඔව් සර් මකන්න එපා සර්. කවුරු සාවිදිද? ඉක්මනින් ලියා ගන්න. හා සර් ඉක්මනට ලියන්න. ඔබ දන්දා ඔය ප්‍රශ්නෙන් පස්සේ අර තියෙන පිළිතුරු ලියන්න කියලා එකක් සර්. ඔව් ඒකේ තියෙනවා සර් කලින් දුන්න නේද? ඔව් මේක පුතේ මේ බලන්න පේපරේ උඩ මාතෘකාව මොකද්ද කියලා ඉස්සෙල්ලාම දෙවන වාර තක්සේරු පත්‍රය මේ හැම જાතියෙම එක නම් මේකේ තියෙනවා. මේ පාඩමෙන් පාඩම එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේකේ තියෙන්නේ අපි අර දෙවෙනි වාරේ දක්වා තිබිච්ච ගණන් පාඩම් වලින් අරගෙනයි මේ පාඩම හදලා තියෙන්නේ. ඒකයි දෙවෙනි වාර තක්සේරු පත්‍රය කියන්නේ. ඉතින් මේ පුළුවන් ද ගන්නවද දැන්? වැඩ අනේ බෑ සර්. ඒ කවුද? සර් මේ දුරව. අවුව මගේ කටහඬින් අඳුරගත්තා. දැන් මේ සවිදි හරිද? බෝඩ් එක මකන්නද? සර් හරි සර්. හරිද? මකන්න සර්. හරි එහෙනම්. සර්. මේ ලිස්ට් පුතේ මේ ටික උත්තර ටික ලියා ගන්න පුළුවන් නේද නැබලියෝ? පුළුවන් සර්. ඒක තමයි අච්චර අමාරු නෑනේ හරි. ඔයා මේ විතර මේ කරගන්න මේක වරහන් ගන්න පුළුවන් මේක නන්දි. මොකද්ද? මම තමයි පේපරේ තියෙන්නේ ඒක කියලා. එහෙනම් පේපරේ අමාරු වෙන්නේ නැත්තේ නේ. මම ඊට පස්සේ දාන්නම් ගෲප් එකට ඒක බලා ගන්න පුළුවන් ඒක විතර. හරි. බලමු පුතේ ඊළඟ ගාන 11 වෙනි ගාන. දැන් එනම් බලන්න මේ ගාන ටික හරියන්න ඕනනේ. 3 රෝල අත 6ක රෝල කීයද? 3 වාරයක් 6 18යි. 18යි. දෙක ත්‍රිකෝණ 9ක මුළු ත්‍රිකෝණයක මුළු 3යි ත්‍රිකෝණ 9යි 27යි. 27යි. ඒකාවගේ කාර් 8ක රෝද එක කාර් එකක 4යි කාර් 8යි 8 4 32යි 42යි. 42යි 32යි. සමචතුරස්‍රයක මුළු 4යි සමචතුරස්‍ර 4ක 4 වරක් 7 28යි අංක 5 හාවෝ 9 දෙනෙකුට කකුල් කීයද? එක හාවයට කකුල් 5ද 4ද? 4යි නේ කකුල් 4යි 9ක් ඉන්නෝ 9 වරක් 4 36යි. හරි අමාරු ප්‍රශ්න තියෙන්නේ මේකේ නේ. නේද? හරි යමු යා පිටුවට. යමු අවසාන පිටුවට. පිළිතුරු ලියන්න. මම මේකේ අටින්ම හදානම් පේන නිසාද? බෝඩ් එකේ ලියන්න පුළුවන් ගොඩක්. හරි. මොකද තියෙන්නේ? නූලක දිග මීටර් 3 සෙන්ටිමීටර් 80ක් වේ. තව නූලක මීටර් 4 සෙන්ටිමීටර් 75ක් වේ. එහෙනම් නූල් දෙකේම මීටර් සෙන්ටිමීටර් කියලා ලිව්වා. 3යි 80ට එකතු කරා 4යි 75ක්. 5යි බිංදුවයි 5යි 8යි 7යි 15න් 5 එකයි 4යි 3යි 7යි 1යි 8යි 8යි 55යි. ඒක දාවේ? ඔව් සර්. හරි. MCM රිබන් පටියක මීටර 5යි. ඔව්. සර්. ඔව්. කවුද මේ හැමදේම කැමරාන් කරන? ඕෆ් කරන්න නැත්නම් කැමරුත් මං ඕන් කරන්න බැරි වෙන්න හදනවා දැන්. ඊට පස්සේ තවත් රිබන් පටියක දිග මීටර් 2යි සෙන්ටිමීටර 95ක් වේ.
බෝඩ් එක විතරක් බලාගත්තාම ඇති යාළුවන්ගේ මුණ බලන්න ඕනේ නැහැ. තා මාසෙකින් විතර පන්ති පටන් ගන්න පුළුවන්. එතකොට බලමු. 5.5යි 5යි 9යි 2යි 11න් එක එකක් ඉතිරි 5යි 2යි 7යි 1යි 8යි මීටර 8යි සෙන්ටිමීටර් 15යි ඒකේ උත්තරේ. ප්‍රශ්න අංක 3. පන්ති කාමරයක දිග මීටර 19යි. ඕක පුතේ හදා ගන්න ওই ගානේ පොඩි ගැටලුවක් තියෙනවා. මේක තියෙන දෙකම සර් තියෙන්නේ පන්ති කාමර දෙකක කියන්නේ. සර් ඒකේ දෙකක තියලා තියෙනකොට මීටර දෙකේම ඒක තියෙනවා. තමයි එකක් සෙන්ටිමීටර කරගන්න. මේ උඩේ දිග එක සෙන්ටිමීටර් මීටර් 19යි සෙන්ටිමීටර් 85. හොඳේ මීටර් 85 නෙමෙයි. කොහොම එන්න ඕන? අනෙක් පන්ති කාමරයේ දිග පන්ති කාමර දෙකක දිග 19යි 85යි. එකක් දිගයිලු 10යි 20ක්. අපෙන් අහනවා එකක් 10යි 20ක් දිග නම් අනිත් පන්ති කාමරයේ සර් පේපරේ තියෙන්නේ හැබැයි එහෙම නෙමෙයි. මොකද්ද? ඒක සර් අඩු කරන්නම තියෙන්නේ. ඔව් අඩු කරන්න තියෙන්නේ. 5න් 5යි 8න් 2ක් පන්ති 6යි. කාමර දෙකක කියන එක එකක කියලා හදා ගන්න ඕනේ. එපා ඒක මුකුත් කරන්න එපා. අපිට පන්ති කාමර දෙකේ දිග දීලා එකක වෙනම දිග දීලා අනිත් අර නොකියුව එකේ පන්ති කාමරේ දිග හොයන්න කියන්නේ. මේක අඩු කිරීමක් තියෙන්නේ. මම වෙනස් කර ගන්නකෝ මෙන්න මේ 19යි 85 නම් මීටර දාලා තිබ්බේ. ඒක සෙන්ටිමීටර කරගන්න විතරයි කිව්වේ. වෙන මුකුත් කරන්න එපා. මේක උත්තර හදන්න පුළුවන්. 8න් 2ක් 6යි 9.9යි උත්තර එනවා මීටර 9යි සෙන්ටිමීටර 65යි කියලා. දැන් අර හතරවෙනි ගානේ තියෙන්නේ 6යි මීටර 65යි මීටර කියලා. මොකද්ද? අර ඔකේ හතරවෙනි ගානේ තියෙන්නේ 6යි මීටර 65යි මීටර කියලා. ඔව් ඒකත් හදාගමු. මේ සමහරක් ඉතින් ගණන් හද මේ print කරනකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක එහෙම තමයි තියෙන්නේ. ලණුවක් මීටර 6යි සෙන්ටිමීටර 65ක් දිග ලණුවකින් 2.90ක දිග කොටසක් කපා ඉවත් කළ විට ඉතිරි කොටසේ දිග හොයන්න. අපි මේකෙන් 2.90ක් අයින් කරමු. 2.90ක් අඩු කරමු. 5.5යි 16.9ක් 7යි මෙතන තියෙන්නේ 5යි 5න් 2ක් ගියාම 3යි උත්තර එනවා මීටර 3යි සෙන්ටිමීටර 75යි කියලා. ඔන්න උත්තර ටික. දුවේ පේපරේ ගත්තද හරිද? රෙසිනි හරි සර්. හරි. උත්තර ටික හිමින් දාගෙන යමු. ඉතුරු ටික ඔයාලා හදන්න පුළුවන්. හරි. ඊගාව එක ප්‍රශ්න අංක 13 හරි අමාරු බෙදීමේ ගණන් ටිකක් දීලා තිනවා හදා. නේ යෝෂිත. අමාරුනේ. 57 3 67 4 ඔව් මේකේ උත්තරේ දාන්න ඉඩම දීනස 1 2 3 4 හින්දා. ඒක එතන උඩින් ලියලා තියෙන. ඒකින්ද අපි ඒක මෙහෙම කරමු. ඉතින් චුට්ටක් ඉලක්කම කපලා දාලා හරි ගාන හදන්න. කරන්න දෙයක් නැහැ. මොකද ඒක අර උගල අච්චු ගාන අපි හදන පේපර් නෙමෙයිනේ මේවා. හරි. බලමු අපි හදන හැටි. එහෙනම් සර් මම හදුවේ මෙහෙමයි. ඒක කොහමද තමන් බලමු හරි. 4ට 3 ඒවා 1යි 1 වරක් 3 3යි 4ෙන් 3ක් අඩු කරාම 1යි. මේ දෙක ගන්න 12ට 3 වරක් 4යි 4 වරක් 3 12යි 12ෙන් 12ක් අඩු කරාම බිඳුව. ඊට පස්සේ 3ට 5 ඒවා 1යි 1 වරක් 3 3යි 5ෙන් 3ක් ගියාම 2යි මේ 7 ගත්තා 24ට 3 වරක් 9 27යි 27ෙන් 27ක් අඩු කරාම බිඳුව. හරිනේ? 6යි 1යි 1 වරක් 4 4යි ඉතුරු 2යි 27ට 4 වරක් 6 24යි ඉතුරු 3යි 94ෙන් බෙදන්න තියෙන්නේ 4 9ට 4 වරක් 2 8යි ඉතුරු 1යි බිඳුව ගත්තාම 10යි 10ට 4 වරක් 2 8යි 10න් 8ක් ගියාම 2. ඔන්න ඒ ටිකේ උත්තරය. මේවා ඉතින් අමාරු ගණන් වෙන්න බෑ ඔයාලට. හතරවෙනි ගානේ උත්තරේ 22. හතරවෙනි ගානේ උත්තරේ 22යි ඉතුරු 2යි.
හයියෙන් යන්න. ඒ ටික ඔක්කොම හරි සර්. හරි. අවසාන ටික එකේ බලමු. අවසාන ටික තියෙන්නේ මෙහෙමයි. වෙලාව 5:25යි. වෙලාව 5:25යි. දෙවෙනි කාලේ වෙලාව කීයද? 10:05යි. 10:05 දිනවල මෙහෙම ලියන්න ඕනේ. 10යි තිතක් 0.5යි. නැත්තම් වැරදි. එහෙම සර් ලිව්වේ. මෙහෙම ලියන්න නැත්තම් ගාන වැරදි. හොඳයි. මෙනි එකේ සර් 1:45යි. 1:45. 45යි. ඔක පෙරවරු පස්වරු දාන්න බෑ හේතුව අපිට මේකේ කියලා දීලා නැහැ මොකද පෙරවරුද පස්වරුද කියන එක නේ දැන් පෙරවරු පස්වරු දාන්න බෑ එහෙම දැම්මේ නැහැ. එහෙම දාන්න බෑ එහෙම දැම්මොත් වැරදි සර් මගේ මුළු පේපරේම හරි. හොඳයි හරි අපි දැන් යමු අපේ පාස ගහන්න මකන්න එපා. මොකද්ද සර් අනේ මකන්න එපා සර්. මොකද්ද මකන්න එපා කිව්වේ සර් ඔව් දුරලගේ මුළු පේපරේම හරි. හොඳයිනේ මොකද්ද මේ බුදුහාම මකන්න එපා කිව්වේ සර් වේනිට නෝතු ගන්න සර්. හොඳයි මේ සෙනුක පේපර් ටික ගත්තද සර් කරලා ලකුණු දාන හැටි ගෲප් එකට දානවද? ඔය ඕකේ තියෙන දේ ලකුණු දාන හැටි ඕනේ නැහැ ලකුණු ටික තියෙන පේපරේම ඔය තියෙන්නේ අද ප්‍රශ්න පත්‍රයේම තියෙන ලකුණු මෙච්චර මේකට මෙච්චර සෙනුක පේපර් ටික ගත්තද අද නැද්ද හරි හරි දැන් එහෙනම් අපි යමු පෙරපුහුණු ප්‍රශ්න පත්‍ර අංක 2 දෙවෙනි පත්‍රයට මෙන්න මේක 2 ඔන්න දැන් නම් කටවල් හොල්ලන්න බෑ ගොඩක් වැදගත් මේ පේපර් සාකච්ඡා කිරීම හරි එයින්ද හොඳට අහන් ඉන්න ඒවා මේව නැතුව වැඩේ විතරක් කරමු දැන් මේ පේපරේ කාගෙත් ගාව තියෙනවනේ ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. රයිට් එහෙනම් අපි බලමු සර්. ගන්න බෑ. ලිස්නි පුතේ මේක තියෙනවද පේපරේ ඔව් සර්. හරි එහෙනම් අපි පේපරේ සාකච්ඡා කරමු ගන්න පේපරේ හැම කෙනෙක්ම පේපරේ හොඳට බලන්න මේ ඡේදය තියෙන්නේ අපි එදා අර ගිය සතියේ සෙනසුරාදා පන්තියේ කරපු මේ අර මොකද මකුළු දැරියනේ මොකද ඒ පාඩම සර් පේපරේ ගෲප් එකට යන්නද? මකුළු නෑ මේවා ගෲප් වලට දාන්නේ නෑ මේවා ගෲප් වලට මේවා ගෲප් වලට දැම්මම මෙහෙම යනවා එහෙනම් මම මේවා ගෲප් වලට දෙන්නේ නෑ කාටවත් මේවා ඔයාලගේ අතටයි දෙන්නේ මොකද මම මේ පේපර් කට්ටල දානවනේ කඩවල වලට බුක් ෂොප් වලට දානවා එතකොට මේවා නිකන් එළියට ගියොත් එම අපේ වැඩ අපි කරන වැඩේ වැඩක් නැති වෙනවා මේවා දෙන්නේ ඔයාලට අතට දෙන්නේ මේවා ගෲප් වලට නම් එවන් ඉල්ලන්න එපා දෙන්නේ නෑ එහෙම මොකද මම පේපර් ටික පන්තියට ගෙනත් දෙනවනේ එහෙනම් මේ පේපර් කාටවත් එහෙම මේ PDF කරලා නම් දෙන්නේ නෑ හරි මේක මගේ වගේ බලමු පළවෙනි ප්‍රශ්න පහත දැක්වෙන ඡේදය හොඳින් කියවා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඒ වේලාවේ මහ පුදුම දෙයක් සිදු වුණා ඉර ඉහළ අහසේ සිට පහළ සිදුවන දේ බලාගෙනයි හිටියේ මකුළුවා යොසාකොට උදව් කළ ආකාරය ඉර දැනගෙන හිටියා ඒ නිසා ඉක්මනින් හිරු කිරණයක් පහළට එව්වා මකුළුවාගේ කටින් එළියට ඇතුළු නූල් පොඩේ කෙළවර එම කිරණින් අල්ලා ගත්තා ඊට පස්සේ හිමීට මකුළුවා ඉහළට ඇදගත්තා දැන් මකුළුවා ඉන්නේ සර්පයාට ලං වෙන්න බැරි තරම් උඩ නේ ඔයාලා සිංහල පෙළ පොතෙන් මම මේ කිය දෙකත් අහසේ සිට පහළ සිදු වූ දේ බලා සිටියේ කවුද ඉර ලියා ගන්න උත්තර ටික ඉර මම දැන් මයික් ටික නම් ඕෆ් කරනවා නැත්තම් මේක හරියන්නේ නැහැ හිනහ වෙනවා ගෙදර කතා කරන්න ඒවා එනවා දැන් හරි නැත්තම් අර අහන් ඉන්න ළමයින්ට ඒක අපරාධයක් වෙනවා යොෂාකුට උදව් කළේ කවුද මකුළුවා පොළොවේ යන පදයට විරුද්ධාර්ථ පදයක් තෝරා ලියන්න අහසේ කියන එකයි හරි අහසේ
ගත්තා යන්න කුමන කාලයකට අයත්ද? අරගෙන ඉවරයි ගත්තා. ගත්තා කියන එක අයිති වෙන්නේ පුතේ අතීත කාලයට. කුමන කාලයටද? අතීත කාලය. අතීත ලිව්වත් ඇතියි. කාලය කියලා අහනවනේ ප්‍රශ්නෙන් අතීත. සූර්යා යන පදයට සමාන පදයක් තෝරා ලියන්න. ඉර. 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 මෙහි ඇති විශේෂණ පදයක් ලියන්න එකක් තමයි ඉහළ. ඉහළ. තව එකක් තියෙනවා මහා. ඒ ටික තමයි ගන්න වෙන්නේ. ඒ දෙකෙන් එකක්. ඉහළ වඩා හොඳයි. එහෙම මෙහෙ හොයන්න නැතුව ඉහළ කියලා ලියුවනම් ඇති. ඔන්න මෙහෙමයි ලකුණු වෙන්නේ ඒවට. මේ ප්‍රශ්නෙට එක හරියට එක ලකුණක් තියෙනවා. මේ මුළු පිටුවේම එහෙමයි තියෙන්නේ. මුළු පිටුවේම එක හරියට එක ලකුණයි. තමන් හිතා ගන්න කීයක් තියෙද කියලා. දැන් තමන්ගේ ප්‍රශ්න 6ම හරි නම් ලකුණු 6ක් තියෙනවා. හරි එකක් වැරදි නම් ලකුණු 5ක් තියෙනවා. එහෙමයි. එක හරියයි එක දැන් අපි පේපර් ගියහති කරානේ පළවෙනි එක. දැන් දන්නව කොහොමද දාන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ දැන් හරි. දැන් අපි දෙවෙනි එකට. හිස්තැනට ගැලපෙන වචනයක් වරහන තුලින් තෝරා යටින් ඉලක්ක අඳින්න. පළවෙනි ප්‍රශ්න. සෙල්ලම් පන්ති ආරම්භ කළ අය කවුද? කළ අය කියන එක ස්ත්‍රීලිංගයි. නමුත් අපි පාඩම් පොතේ තියෙන එකත් මතක ඔළුවේ තියෙන්න ඕනේ. මොකද්ද කවුද? සෙල්ලම් පන්ති ආරම්භ කළේ පවනි. පවනි කියන එකයි උත්තරට එන්න ඕන. තවත් සෙල්ලමක් කරමු කිව් ගමන් වෙන්නේ අපි කියන එකයි යුක්ත වෙන්නේ. අපි සිහිනයක ජීවත් වූ පුංචි දැරියක් සිටියාය. පුංචි කියන එකයි හරි වචනේ. පුංචි. උදෑසනින්ම මේ වෘක්ෂය අසලට දුවගෙන ආහ කවුද? ගම්වැසියෝ. ගම්වැසියෝ ආහනේ. ආහ කියන එකේ බහුවචනයි. ඒ හින්දා ගම්වැසියෝ කියන ඕ ශබ්දයේ තියෙන එකයි ගම්වැසියන් කියන්නේ. අපි වලට අනුක්ත පද කියලා කියනවා. අපි අනුක්ත පද කතා කරනවා පහ වසරේදී. දැන් මෙච්චර ඕනේ වෙන්නේ නෑ. නමුත් උත්තරේ අර ගම්වැසියෝ කියන එක පොතෙන් අරගෙන තිනවා. මේකෙන් දෙක මතක තියෙන්න ඕනේ. පහත ඉඟි වැකි වල අදහස මම මේ ලියලා තියෙන්නේ ඔයාලා පොතේ දීපු ඒවමයි. ඉහේ මලක් පිපුණා කියන එකේ අපි ලියනවා මොකද්ද? දැඩි සතුටකටපත් වීම. දැඩි සතුටකටපත් වීම. මොරසූරන වැස්සට අපි කියනවා ඊතා තද වැස්ස. මොරසූරන වැස්ස, ඊතා තද වැස්ස, අධික වැස්ස. වඩා හොඳයි යෝග ලියා ගන්න පුතේ. ඊතා තද වැස්ස කියන එකයි මොරසූරන. මොර කියන්නේ ගෙඩි జాතියක්. ඒවා මොර හූරගෙන කියන්නේ මොර ගෙඩි වලට වතුර වැටලා ගෙඩි බිමට වැටෙනවා. මොර ගෙඩි බිමට වැටෙන වැස්ස අධික වැස්සක්. අපි අන්න ඒකට කියනවා මොර සූරණ වැස්ස කියලා. මොර කියන්නේ පළතුරු වර්ගයක්. මේ පැත්තේ නෑ අනුරාධපුර පොළොන්නරු පැති වල තියෙනවා. ඒකේ අර පොඩි ගෙඩි జాතියක් තියෙන මේවා හරි රසයි. මේ ලොකු වැස්සක් වහිනකොට මේ මොර ගස් වල ගෙඩි වලට වතුර වැටෙන වේගයට බිමට වැටෙනවා. ආන්න එකෙන්ද මිනිස්සු කිව්වා ඒවා හූරගෙන වැටෙන වැස්සට මොර සූරණ වැස්ස කියලා. මොර සූරණ වැස්ස කියලා. හරි. ප්‍රශ්න අංක 4. සුදුසු විරාම ලකුණු යොදන්න. මෙහෙම තියෙන්න ඕනේ. කිරියම්මා ඔය ලියන්නේ අපි කරපු දේවල් ගැනද කියන දන උඩින් ප්‍රශ්නාර්ථ ලකුණ. අම්මා කියන තැනින් ප්‍රශ්නාර්ථ ලකුණ පටන් මේ උඩුකමා පටන් අරගෙන දේවල් ගැනද කියන තැනින් මෙහෙම ප්‍රශ්නාර්ථ ලකුණ දාලා උඩුකමා දෙක වහන්න. හැබැයි කවුරු හරි උඩුකමා දෙක දාලා ප්‍රශ්නාර්ථ ලකුණ පිටිපස්සෙන් දැම්මොත් මේක වැරදි. ප්‍රශ්නාර්ථ ලකුණ තියෙන්න ඕනේ මේ උඩුකමාවට ඇතුලේ. ඔන්න ඕක ගොඩක් අය වරද්දනවා. ඔයාලා විතර නෙමෙයි පහවසට අයත් වරද්දනවා. මේ උඩුකමාවෙන් වහන ඉවරලා මේ ප්‍රශ්නාර්ථ ලකුණ මෙහාට දාන්න. එතකොට මේකට අයිති වෙන්නේ නැහැ ඒක. මේ ප්‍රශ්නයක් මේ අහන්නේ. එහෙනම් ප්‍රශ්නේ අවසානයේ දැම්ම ප්‍රශ්නාර්ථ ලකුණ කවුරු හරි කරපු ප්‍රකාශයක් හින්දා උඩුකමා දෙක දැම්මා. එහෙමයි තියෙන්න ඕනේ. හරිනේ? ඒ විදිහට බලන්න. ඊළඟ එක නායක සිටුතුමනි කමාවක්. නායක සිටුතුමනි
කමාවක්. නායක සිටුතුමනි නෑ ඒක නෙමෙයි තියෙන්නේ නේද? වෙන එක හරියට. ඒක නෙමෙයි තියෙන්නේ. ඒක නෙමෙයි තියෙන්නේ. නෑ ඒක නෙමෙයි හරියයි. මං කියලා දෙන්නේ වෙන එක. රයිට්. මොකද කොච්චර හොඳයිද? දුවත් උත්තරයක් ලියන කොච්චර හොඳයිද? කෙටි කමාව ද කියන තැනින් ප්‍රශ්නකට හොඳන්නේ කොච්චර හොඳයිද? දුවත් උත්තරයක් ලියන්න කියන තැන තියලා මෙහෙම උඩුකමා දෙකක් දාලා තිබ්බනම් වඩාත් හොඳයි. නේද? උඩුකමා දෙකක් දාලා තිබුණා වඩාත් හොඳයි ඒකට. වැරදි දාන්න ඕනේ නැහැ උඩුකමා නැත්නම් වැරදි දාන්න එපා. මේ දෙක තමයි අපිට අවශ්‍ය විරාම ලකුණු දෙක. නමුත් වඩාත් නිවැරදි මේ උඩුකමා දෙක දාන්න. මොකද කළු ප්‍රකාශයක් නිසා. හරි? ප්‍රශ්න අංක 5. තද කළු අකුරින් දී ඇති පදයේ විරුද්ධාර්ථ පදය හිස්තැන මත ලියන්න. මොකද්ද කියන්නේ? හෙන්දිරික්කා මල් හවසට පිපි උදයට පරවෙයි. උදයට කියන එකයි හිස්තැන ලියනවා. උදයට මම එක බෝඩ් එකේ ලියන්න ඕනේ නෑ. ඔය ලියන්න පුළුවන් නේ. ගුරුතුමී ප්‍රශ්න කියවා පිළිතුරු පැහැදිලි කරයි. පිළිතුරු පැහැදිලි කරයි. ගුරුතුමී ප්‍රශ්න කියවා පිළිතුරු පැහැදිලි කරයි. හිස්තැනේ පිළිතුරු තියෙන්න ඕන. පිළිතුරු කවුරුත් ලියා ගන්න. පිළිතුරු පැහැදිලි කරයි. චූටි අකුරු දෙක තුනක් ලියන්න තියෙන්නේ. තාත්තා ලොකු කෙක්කෙන් පොඩි අඹ කඩයි. ලොකු කෙක්කෙන් පොඩි අඹ කඩයි. පොඩි කියන එකයි හිස්තැනේ ලියලා තියෙන්න ඕන. ඊළඟ එකේ බලන්න තියෙන ටික මෙහෙමයි තියෙන්නේ. මොකද්ද? විරාම සුදුසු අක්ෂර වින්‍යාසය ප්‍රශ්න මම එක තියන්නම්. ප්‍රශ්න කියනකොට මෙන්න මේකයි හරි. ප්‍රශ්න යද ප්‍රශ්නද? ප්‍රශ්නය එක. ඊට පස්සේ දක්ෂිණ දෙකේ දක්ෂිණ මූර්ධජ ෂ අපල පස්සේ ලියන නයන්නත් මූර්ධජ න වෙන්න ඕන. දක්ෂිණ ඔන්න පද දෙක මම බෝඩ් එකේම ලියුවා බලා ගන්න හරිද කියලා. දක්ෂිණ. ඊළඟ එකේ සුදුසු අකුර ලියන්නලු. තුරු පෙළ. තුරු පෙළ. ඒකේ පළවෙනි එකට එන්න ඕනේ. කොහොම? ප්‍රශ්නාංක 7 එකට මූර්ධජල දෙකට බලමුකෝ මොකද්ද කියලා. මල් ගොමු නැලවෙයි. මොකද වෙන්න ඕනේ? නැලවෙයි කියන එකත් නැලවෙයි. right. දැන් Tamanට පුළුවන් ඕනනම් ওই සේරම පිටුවේ ලකුණු හරි ගණන් කරලා මුළු ලකුණක් විදියට යටින් ලියා ගන්න. අපිට හරි 20ක් තිබ්බ කියලා. මම ලියා ගන්න 20යි කියලා ඔන්න ඕන. Taman ලියා ගන්න කීයද කියලා මුළු පිටුවේම හරියට ගණන් කරලා බලා ගන්න. සමහරක් අයගේ සේරම හරියට ඇති. ඒ තරම් අමාරු නෑ මේක. කලබලයක් නැතුව ලිව්වනම් අනිවාර්යයෙන්ම මේකේ අකුරු අඩුපාඩු නැතුව ඇති. හරි ගාන. අපි යමු දෙවෙනි පිටුවට. පිටු අංක 2ට යමු. පිටු අංක 2. පහත රූප දෙස බලා ඒවාට ඉංග්‍රීසියෙන් කියන නම ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. පළවෙනි එක්කෙනා එලිෆන්ට් නේද? E L E P H A N T එලිෆන්ට්. එකේ දෙක fish F I S H fish. Be careful. අපි ලිව්ව මතකද? be careful කියන්නේ ප්‍රවේශම් වන්න. දැන් පරිස්සම් වෙන්න ප්‍රවේශම් වන්න. be careful ප්‍රවේශම් වන්න. ඊට පස්සේ I am drinking water. මම වතුර බොමින් සිටිමි. දැන් මම වතුර බොමි. මම වතුර බොමින් සිටිමි නැත්තම් බොමි. ওই දෙකෙන් මොකක් ලිව්වත් හරි. බොමින් සිටිමි නැත්තම් බොමි. මම වතුර බොමින් සිටිමි නැත්තම් මම වතුර බොමි නැත්තම් බොනවා කිව්වත් කමක් නැහැ. මම වතුර බොනවා.
අර මම කියු නිසා සිටිමිනියන්නේ ඉවර ගන්න ගැටලුවක් නෑ. නමුත් අපි ඉංග්‍රීසි පරිවර්තනයක් කියන්නේ එච්චර මොකද්ද? ව්‍යාකරණ බලන්නේ මේකේ තේරුමයි හොයන්නේ. ප්‍රශ්නාංක 11 නේ 10 කරුණාකර නිශ්ශබ්ද වන්න. කරුණාකර please be silent. Please be silent. P-L-E-A-S-E. Please be silent. S-I-L-E-N-C-E. Silent. Please be silent. Silent please කිව්වත් කමන්නේ. Please be silent. No silent please කිව්වත් කමන්නේ. මුතර නිශ්ශබ්ද වන්න කියු නිසා B දාලා මෙහෙම ලිව්වා නම් වඩා හොඳයි. Please be silent. එනිසා අපි නිතරම නිවැරදි වාක්‍ය ලියන්න පුරුදු වෙමු. ඊළඟට කියන පහත සඳහන් දෙමළ වචන වල අර්ථය සිංහලෙන් මුයල් කියනවා හාවා. මුයල් හාවා. 11 මුයල් හාවා. 2 කට්ටිල් ඇඳ. කට්ටිල් ඇඳ. මුයල් හාවා කට්ටිල් ඇඳ. උඩ පනින්න තුලිප් පායුංගල්. තුලිප් පායුංගල්. උඩ පනින්න තුලිප් පායුංගල්. දැන් ඔන්න ඒකෙත් ලකුණු ටික ඔතනින් දාගන්න පුතේ. මොකද අනිත් ඒවාට ලකුණු දෙක තියෙන්නේ. ওই ටික එකයි තියෙන්නේ. ওই හරි ටිකක් ගණන් කරගන්න. එක හරියට එක ලකුණයි. එහෙනම් හරි ගානයි ලකුණු ගානයි ගණන් කරලා එතන ඉස්සරහට මෙන්න මේ තීරෙන් ලියා ගන්න මෙතනින්. ලකුණු කීයද කියලා මෙන්න මෙතනින් ලියා ගන්න. හරි එකට එක ලකුණු. ඒ කියන්නේ හරි 5 නම් ලකුණු 5යි. හරි 10 නම් ලකුණු 10යි. එහෙම ලියා ගන්න. අපි දැන් ගණිත ගැටලු ටිකට යමු නේද? කෑ ගහන්න එපා මම මයික් ඕන් කරනවා මොකද මට ගණන් හදනකොට ඔයාලත් එක හදන්න ඕනේ. ඒ හින්දා මම අර සිංගල් ටික කියනකම් මයික් ඕෆ් කරේ. දැන් අපි කතා කරන්න බෑ. අවශ්‍ය දෙයක් වුණොත් විතරයි මයික් ඕෆ් කරගෙන අර දැන් හිටියා වගේ මං කරා වගේ ඉන්න. කරපුවන ප්‍රශ්න පත්‍රය ඉතින් කරන්නේ නැද්ද? සර් උඩ පනින්න එකට තුල්ලුංගල් විතරකුත් හරිද? හරි පුතේ ඒකත් හරි. මොකද කවුද ප්‍රශ්නයක් ඇහුවේ? සර් පෙරපුහුණු එකේ අනිත් ඉතුරු ටික කරන්නේ නැද්ද අද? මේක කරන්න තමයි මේ හදන්නේ. ඒ කියන්නේ පෙරපුණක පුතේ ගණිත මේ ඊළඟට තියෙන ගණිතෙක් ටිකනේ. ඔව්. අර ඉංග්‍රීසියෙන් තියෙන try මුලින් ඉඳන් තියන්නට. මුලින් ඉඳන් කියන්නේ මොන ටිකද? සර් දේව දොරම අර නමයේ සර් ඔඩ ඉන්න කට්ටාගෙන. මෙන්න ඉංග්‍රීසි ටික මම කියනනම් ආයෙ බලා ගන්න. පළවෙනි එක elephant 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 ආලියා. හරිද? දෙයනේ මේ තුනේ වසරේ ඉංග්‍රීසි. මාළුවට fish කියන FISH fish. හරි හරි. ඊළඟ B careful ප්‍රවේශම් වන්න. I am drinking water. මම වතුර බොමි නැත්තම් බොමින් සිටිමි නැත්තම් වතුර බොනවා. ඊට පස්සේ කරුණාකර නිශ්ශබ්ද වන please be silent. PLEASE please be silent. SILENCE SILENCE silent. Please be silent. හරිද? එෂාන්? එෂාන් හරිද පුතා? හරි සර්. හරි. එහෙනම් දැන් අපි ගණිත ගැටලු ටික ගණිත ගැටලු කියන්නේ ඔය හින්දා මේ පේපරේ තියෙන ගණිත ගැටලු හොඳයි. ප්‍රශ්නාංක 13 අකුරෙන් ලියන්න. මම ඒක බෝඩ් එකේ ලියන්න ඕනේ නෑනේ බලන්න. 6795. 6795. ඔන්න ඔයි දාපු හරියේ ඉඳලා ලකුණු දෙක තියෙනවා ගානකට. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. ඔයි එක හරියට ලකුණු දෙකයි. ඊළඟ රටාවේ සංඛ්‍යා දෙක ලියන්න 50 450 600 450 ඉඳලා 600ට කීයක් වැඩි වෙලාද? මම දැන් ඔයාලා කියන්න උත්තර. 450 ඉඳලා 600ට කීයක් වැඩි වෙලාද? 500. කවුරු හරි කියන්නේ 500. කීයක්ද? 150.
150ක් නේද? 450 ඉඳලා 150ක් වැඩි වුණාම 600යි. 650 ඉඳලා 150ක් වැඩි වුණාම 750යි. 1750 ඉඳලා 1800යි 1900යි. 1900 ඉඳලා 150ක් වැඩි වුණාම 2050යි. උත්තරේ 2050. ප්‍රශ්න අංක 15. ප්‍රශ්න අංක 15. ඝනක රාමුවෙන් පෙන්වන සංඛ්‍යාව ලියන. ඝනක රාමුවේ 10 ඒවා 4යි 30 ඒවා නැහැ 10 ඒවා 4යි එකේවත් නැහැ. උත්තරේ එනවා 4040යි කියලා. 4000 sorry 10 ඒවා 3යි. හරි 3040. ඔව් සර් ඔව් 14 කරේ නෑනේ 14. මේ 14 බෝඩ් එකේ තියලා තියෙන උත්තර. මේ කවුද කිව්වේ නැහැ කියලා. මේ තියෙන බෝඩ් එකේ උත්තරේ මේ. දෙක නෑනේ යා. 1900 2050යි 14 කරා. දැන් 15වත් කරා. ප්‍රශ්න පත්‍රේ බලා ගන්න හරියට. ප්‍රශ්නාංක 16. කියනකොට අගල බලන්න. පෙට්ටියක අඹගෙඩි 908කි. පෙට්ටියක අඹගෙඩි 908කි. එයට තව ගෙඩි 658ක් දැමූ විට පෙට්ටියේ තිබෙන මුළු අඹගෙඩි ගන්න 8යි 8යි 16යි 6 එකක් ගෙඩි 6යි 9යි 6යි 15යි 1566යි 1566යි. උත්තර කියන්න එපා. එතකොට අනිත් අය සද්දෙන් දාගන්න. කියලා දෙන්න කලින් බලනවා. එතන උත්තර ටික කියන්නද ඔයාලා උත්තර පත්‍රය බලන්න. එයාට ප්‍රශ්නාංක 17. පාසලක මූල ළමයි ගන්න 4075කි. 4705කි. එයින් 1948ක් පිරිමි ළමයිය. පාසලේ තුන ගැහැණු ළමයි ගන්න කීයද? 15න් 8ක් 7යි. 10න් 9න් 4ක් 5යි. 1857. 16න් 9ක් 7යි. 3න් 1ක් 2යි. උත්තරේ 2757. ප්‍රශ්නාංක 18 මම මේ පැත්තට යනවා. පෙට්ටියක පැන්සල් 14කි. එවැනි පෙට්ටි 9ක ඇති පැන්සල් ගණන කියලා 14 ඒවා 9ක් බලන්න ඕනේ අපි. 9 වරක් 4 36න් 6 ඉතුරුයි 3ක්. 9 වරක් එක 9යි 3යි කීයද? 12යි 126යි. ප්‍රශ්නාංක 19. පුටු 872කින් 872ක් පාසල් 7 අතර සමානව බෙදා දුන් විට නම් පාසල් 4ක් නම් මේක 4ෙන් බෙදමු අපි දීක බෙදීමෙන් 218යි 8ට 4 ඒවා 2යි දෙවරක් 4 8යි 8න් 8ක් බිඳුවයි 7 ගත්තා 4ට 4 ඒවා 1යි එක් වරක් 4 4යි ඉතුරු 3යි මේ දෙක ගත්තා 32ට 8 වරක් 4 වරක් 8යි 32යි 32න් 32ක් බිඳුවයි උත්තර එනවා 218යි කියලා 218 ප්‍රශ්නාංක 20 වයරයක දිග මීටර් 6යි වෙයි 6යි කියවන් පස්සේ මෙතෙන්ට බිඳු දා ගන්න වෙනවා 6ක් වෙයි එයින් 50 කැබලි 3ක් කපා ගත්ත විට 50 ඒවා 3ක් කපනවා 50 ඒවා 3ක් බලමු බිඳුවයි 3 වරක් 5 150 එහෙනම් මීටර එකකුත් සෙන්ටිමීටර 50ක් කපනවා ඊට උත්තර එනවා අඩු කරනවා බිඳුවයි 5යි මෙතන තියෙන්නේ 5න් එකක් 4යි අපිට ලියන්න ආගේ එක්ක සෙන්ටිමීටර නම් 450යි මෙහෙම ලියන්න පුළුවන් එහෙම නැත්නම් මීටර 4යි සෙන්ටිමීටර 50යි කියලා මෙහෙම ලියන්න පුළුවන් ඔය දෙකෙන් ඕන විදිහකට ලියන්න පුළුවන් right අපි ඊළඟ එක බලමු මැකුවා එක්සේරම් ටික ප්‍රශ්නාංක 20ත් හදලා ඉවරයි 21 අගයසෙන් මම ගාන ලියන්නේ නැහැ මම උත්තර ටික ලියන්නම් මේක 21 මොකද ගාන වලට උතරම දීපු හින්දා
බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 9න් 5ක් 4යි එකතු කිරීමනේ සෝරි 9යි 5යි 9යි 5යි 14න් 4 දෙකක් විදිහ 8යි 2යි 10යි 1යි 11යි අඩු කරත් ඒවා මෙතන 40ම තමයි තියෙන්නේ හරි එතකොට මීටර 11 සෙන්ටිමීටර් 40යි 21 22 උත්තරේ මෙතන ඒකත් මම ලියන්නේ ගාන උත්තරේ දාන්නම් මොකද ඔයාලා උත්තරම ගාන එහෙම් පිටින් ලියලා දෙන්න බිඳුවෙන් බිඳුවක් බිඳුව අඩු කිරීමක් තියෙනවා බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් බිඳුවක් 5යි 7න් 4ක් අඩු කරාම 3යි කිලෝග්‍රෑම් ග්‍රෑම් අපි අඩු කරා ඊට කලින් මෙතන කිලෝග්‍රෑම් දැම්මා ඊට පස්සේ 12න් 12ක් අඩු කරාම උත්තරේ බිඳුවයි රූපේ 4න් එකක් පාට කරන්න පාට කරන්න ගියාම නිකන් හිටියන්ද හරියන්නේ නැහැ අනිවාර්යෙන් එක්ක පැන්සලෙන් හරි මෙන්න මෙහෙම පාට කරලා තියෙන්න ඕන ඉරි ගහලා දීපොත් උත්තරේ වැරදි ඉරි ගන්න බෑ පාට නම් පාට කරනවා එක්ක පාට පැන්සලෙන් හරි කොහොම හරි පාට කරලා තියෙන්න ඕන 23 මේක 4න් එකක් පාට කරන්න 24 කියන්නේ මේක සිසිල් බීම බෝතලයක ඇති බීම ප්‍රමාණය මිලිලීටර් 450ක් වේ. එවැනි බෝතල් 5ක ඇති බීම ප්‍රමාණය නම් අපි මේක 5න් ගුණ කරමු. නේද? මෙතන මිලිලීටර් ලියා ගමු. 5 බිඳුව බිඳුවයි 5 5 25න් 5 ඉතුරුයි 2ක් 5 4 20යි 2යි 22යි. මිලිලීටර් 2250යි. 25 වෙනි ගාන. විකට ඇඳුම් තරගයක් පෙරවරු 10යි 45ට ආරම්භ වී පෙරවරු 12යි 5ට අවසන් වේ. මෙතන පස්වරු වෙන්නේ මධ්‍යහන වෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් මධ්‍යහනට හදාගන්න. 2යි මිනිත්තු 30යි. විකට ඇඳුම් තරගය සඳහා ගත වූ කාලය. මේක අපිට පැය මිනිත්තු අඩු කිරීම දන්නේ නැති නිසා අපි මෙහෙම කරමු. 10යි 45 ඉඳලා 11යි 45ට පැයයි. 11යි 45 ඉඳලා 12යි 45ට පැය. හැබැයි 12යි 45ට නෑ. එතකොට පැය 1යි. පැය 1 හරි. පැය 2ක් කියන බෑනේ. 10යි 45 තමයි පටන් ගත්තේ. 12යි කාලේ එතකොට 11යි 45 ඉඳලා 12යි කාල වෙද්දී විනාඩි කීයක් තියෙනවද කියලා කාටද කියන්න පුළුවන්. 11යි 45 ඉඳලා 12යි කාල වෙනකන් නැත්නම් 12යි 15 වෙද්දී විනාඩි කීයද? 30යි. කීයද? 30යි. මිනිත්තු 30යි. උත්තරේ එනවා පැය 1යි මිනිත්තු 30යි කියලා. පැය 1යි මිනිත්තු 30යි කියලා එන උත්තරේ. 26 රුපියල් 12.50ක් මිලවන පොතක් මිලටගෙන රුපියල් 20 නෝට්ටුවක් අපි රුපියල් 7 අඩු කරගෙන ලියමු. රුපියල් 20ක් දීලා 12.50ක් මිලවන පොතක් ගන්නවලු මෙයා. රුපියල් 7යි 750යි. බලමු අපි කීයද කියලා. බලගන්නකො බිඳුවෙන් බිඳුවක් බිඳුවයි මෙතනින් ගත්තා මෙහෙම ආවා මෙතන 10න් 5ක් 5යි මෙතන තියෙන්නේ 9යි 9න් දෙකක් ගියාම 7යි අපිට උත්තර ලියන්න පුළුවන් රුපියල් 7යි 750යි කියලා මෙන්න. රුපියල් 7යි 750යි කියලා උත්තර ලියන්න පුළුවන්. ප්‍රශ්න අංක 27. පොත් රාක්කයක සිංහල පොත් 242ක් ඇත. ගණිතය පොත් එම ප්‍රමාණයට වඩා 102ක් තිබේ. ඔන්න ප්‍රශ්න බලමු කවුද ගණන්කාරයෙක් කියලා. සිංහල පොත් 242ක් එකතු කරලා ගණිතය පොත් ගන්න ආවට පස්සේ ගණිතය පොත් ගන්නට එකතු කරනවා සිංහල පොත් ගන්න. එතකොට මුළු දැන් මේ තියෙන්නේ සිංහල ඒවා. ගණිතය පොත් ගන්න හොයාගන්න මෙහෙමයි. 242කුයි තව 102කුයි එකතු කරාම තමයි මේ ගණිතය පොත් ගන්න එන්නේ. අපිට මේ තුන එකපාරට එකතු කරලා උත්තරේ ගන්න කොහොම හරි හදන්න. 347යි. එහෙම ගත්තට පස්සේ උත්තරේ බලමු. 2න් 2යි 2 වලත් 3 6යි 4යි 4යි 8යි 2යි 2යි 4යි 1යි 5යි 586යි ආවද නාවද? ආවා. මේක තියෙනවද? මුලට ආවා සර්. හරි 586යි උත්තරේ. දැන් එහෙනම් පුතේ ඒ පිටුවේ
සේරම ගණන් ටික දැන් හදලා ඉවරයි. 27 දක්වා. දැන් ඔයාලා හරි ගාන අහන් ඉන්න. හරි ගාන බලලා ඒකට ලකුණු මෙහෙම හරියට ලකුණු 2යි 4යි කියලා ගණන් කරන්න. හරි ගාන බලලා එක දෙකෙන් වැඩි කරගන්න. හරි පහ නම් ලකුණු 10යි. අන්න එහෙම. ඔක පුළුවන් 4 වගේ දැන් මේ හිතාන ඉඳලා පහට යන්න නේ ඉන්නේ. ඔව්. මේකේ කීවෙනි ප්‍රශ්නින්ද හරි ගාන බලන්න ඕන 13 වෙනි එකේ ඉඳලා මම මුලින් පටන් ගන්නවම කිව්වා 13 ඉඳලා පටන් ගන්න කියලා. 13 ඉඳලා තමයි ගණන් හදාගන්නේ. හරිද? 13 ඉඳලා තමයි ගණන් හදාගන්නේ. උත්තරේ කීවෙනි එකේද? 27 වෙනි ගානේ 27 වෙනි එකේද? 27 586. ආවේ නැත්නම් කියන්ස? සර් 584 නේ. 84ද 86ද? 86. 102කුත් තියෙනවනේ. ආයෙක තේරුම් ගන්න හදන විදිය. මෙහෙමයි එන්නේ. සිංහල පොත් 242යි. හරිද? ඔන්න බලා ගන්න ආයෙ පොඩ් එක. ගණිතයේ පොත් එනවලු මේ පොත් ගන්නට තව 102ක් එකතු කරාම. ඔන්න ඔහොම. 2 ඒවා 3ක් 6යි. 4 ඒවා 2ක් 8යි. මෙතන 5යි. 586. සර් ඔව්. සර් කවුද මේ හැමතිස්සෙම කැමරා ඔන් කරනවා කො පේන්නේ නෑනේ මට. සර් ඉෂිනි කියන්නේ සර් පුදම්ස කියන එක්කෙනා කැමරා ඔන් කරනවා කැමරා ඔෆ් කරන් ඉන්න. ඒක කාටවත් වැඩේ කරන්න පුළුවන්. මට නම් මේක මම බැලුවේ නෑ කවුද ඉන්නේ කියලා. එහෙනම් මේ පේන්නේ නෑ මේ සිතුමි ඉන්නවද සිතුමි? ඇල්ෆා පන්තියේ. නෑ. ඔව් සර් ඉන්නවා යා. සර් දැන් කීවෙනි ප්‍රශ්නෙද කරන්නේ දැන් 28. 27 වෙනි ගාන ආයි කියන්න බැරිද? දැන් මම දෙවෙනි පාරකුත් කිව්වනේ. අහුන්නේ? දෙවෙනි ගානේ 27 නේ මෙහෙමයි. සිංහල පොත් 242යි. හරිද? ගණිතය පොත් තියෙනවල මෙන්න මෙහෙමත් හදාගන්න. ගණිතය පොත් ගන්න හොයාගන්න මේ 242ට තව 102ක් එකතු කරන්න ඕනේ. 2යි 2යි 4යි මෙතන 4යි මෙතන 3යි 344යි. මේ 344 මෙතෙන්ට එකතු කරා නම් උත්තර අරමත් ගන්න පුළුවන්. මෙහෙමත් වුණා. 2යි 4යි 6යි 4යි 4යි 8යි 3යි 2යි 5. කොහොම ඇදුවත් උත්තරේ 586 එනවා. හරිද? කවුද ඇහුවේ යෝෂිත? නෑ. නෑ සර් යෝෂිත නෙමෙයි කවුද ඇහුවේ? දැන් හරිද? මකනවා. හරි 28 වෙනි ප්‍රශ්නේ. ගන්ධ කැලුතා දෙකයි තියෙන්නේ. 25 උත්තරේ මොකක්ද දොඩම් ගෙඩියක මිල රුපියල් 12ක්. දොඩම් ගෙඩිය 8ක මිල. සෑම පුදස දැන් ඔක්කොමයි ටික. 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් දෙක 16යි 8 වරක් එක 8යි 1යි 9යි රුපියල් 96යි 28 වෙනි ගාන. ඍජු කෝණ සහිත මම මේක ලොකුවට අඳින්නම් මේ ත්‍රිකෝණය මේ රූපේ. බෝඩ් එක බලා ගන්න. ඔන්න මේකේ තියෙන්නේ ඍජු කෝණ. මේක තමයි මෙහෙම තියෙනවා. මෙතනින් මෙහෙට තියෙනවා මෙතනින් මෙහාට තියෙනවා. ඊට පස්සේ මෙතනින් මෙහාට තියෙනවා මෙතනින් මෙහාට තියෙනවා. කොහොමනේ රූපේ තියෙන්නේ නේද? අපෙන් අහනවා පෙන්වා ඇති රූපයේ ඍජු කෝණ සහිත ත්‍රිකෝණ කීයක්ද? මෙන්න එකක්. මෙන්න අනිත් එක දෙකයි. මෙන්න අනිත් එක තුනයි. ඒ කියන්නේ මේ ත්‍රිකෝණේ. මේකේ මේක. මේකේ මේක. මෙතනත් එකක් තියෙනවා. මේ තියෙන්නේ මේක. ඍජු කෝණයක් කියන්නේ හරියටම හර අපේ දොරක මුල්ල වගේ තියෙන ඒවා. මෙන්න මේ. ඕන්න ඔය දොර මුළු වගේ තියෙන ඒවා තමයි ඍජු කෝණ කියන්නේ. එහෙනම් කීයක් තියෙනවද ත්‍රිකෝණ?
1යි 2යි 3යි 4යි. ත්‍රිකෝණ 4. ඒ ප්‍රශ්න දෙකටත් ලකුණු දෙකම හරිනම් 4ක් තියෙනවා. දෙකම හරිනම් 4ක් තියෙනවා ලකුණු. මන්ද කීයක් හරිද කියලා දෙකක් හරිනම් 4ක් තියෙනවා. right දැන් යමු මොනවද පරිසරය ටිකට ඉක්මනින් බලා ගන්න පරිසරය ටික. ශරීර වර්ධනය කරන ආහාර පමණක් හොඳ දැන් කවුරුත් ඒව මේව අහන්න එපා උත්තර ටික විතරක් බලන්න. එහෙම වුණොත් නැත්නම් අපිට වැඩේ කරගන්න බැරි වෙනවා. මොකද පළවෙනි එක අහන්නේ ශරීර වර්ධනය කරන ආහාර පමණක් ඇතුළත් ඒ කියන්නේ ප්‍රෝටීන් අඩංගු ආහාර තමයි කිරි පරිප්පු මුං යට. තුන්වෙනි උත්තරයයි හරි. කිරි පරිප්පු මුං යට. කතරගම පූජනීය නගරය අයත් වනු පළාත තමයි ඌව පළාත. ඒ කියන්නේ මොනරාගලයි බදුල්ලයි අයිති වන දිස්ත්‍රික්ක දෙක යන්නේ බදුල්ල සහ මොනරාගල අයිති ඌව පළාතට තමයි කතරගම අයිති වෙන්නේ. ශ්‍රී මහා බෝධිය පිහිටා ඇති පළාත ශ්‍රී මහා බෝධිය තියෙන්නේ අනුරාධපුරේ. අනුරාධපුරයයි පොළොන්නරුවයි අයිති වෙන්නේ උතුරු මැද පළාතට. මම දැන් ඊළඟ ටියුට් එක කරන්නේ ඔන්න ඕක තමයි. ඔයාලා ළඟ ලැබිලි ඇති ටියුට්. ඒවයි ඇත්තේ ඕක තමයි. උතුරු මැද පළාත. අද රැයට බලන්න ටියුට් එක පෙරලා මම ওই පළාත් සිතියමත් දාලා තියෙන්නේ ඔයාලට. විවිධත්වයෙන් යුක්ත ආහාරයක් නොවන්නේ එළවලු බත් කිරිබත් හත් මාළුව. කිරිබත් තමයි විවිධත්වයක් නැත්තේ පොල් කිරි හාලුයි විතරයිනේ තියෙන්නේ නේද? එහෙනම් ඒක විවිධත්වයක් කියලානේ තියෙන්නේ. ඉතින් හදාගන්න කිරිබත් වෙන්නවා. කිරිබන් නෑනේ නේද? කිරිබත්නේ හරි. සතුන්ගෙන් ලබාගත හැකි කිරි වර්ගයක් නොවන්නේ එළු කිරි ගන්නේ එළු වගෙන් එළ කිරි ගන්නේ එළ දෙනකින් සෝයා කිරි ගන්නේ සෝයා වලින්. එහෙනම් උත්තරේ සෝයා කිරි තුන්වෙනි උත්තරේ. මේ දැන් කරන ප්‍රශ්න වලට ලකුණු ටිකක් හම්බෙනවද? නෑ පුතේ දැන් ගන්න 30 ඉඳලා තියෙන්නේ එක ලකුණ. හරි. ඕවට ලකුණු දෙක දුන්නොත් දැන් ශිෂ්‍යත් විභාග එකපාරට පාස් වෙන එක පේපරෙන්ම. ඕකට ලකුණු 30ක් එන්න ඕන හරියට නම් සේරම. ওই පරිසරය වලට එක ලකුණයි ආ. ඊට පස්සේ බතල අලවල නැත්නම් බතල වල ඇති බහුලම පෝෂකය වන්නේ. බතල වල තියෙන බහුලම කියන්නේ පිෂ්ඨය අඩංගු ආහාර. උත්තරේ එක පිෂ්ඨය පළවෙනි උත්තරය. තක්කාලි වල ඇති බහුලම පෝෂකය තමයි විටමින් C විටමින් අද 34 වෙනි එකේ උත්තරය මොකද්ද සර්? 34 සෝයා කිරි. සතුන්ගෙන් ගන්න නැහැ නේ සෝයා කිරි. සතුන් මේ සෝයා කිරි ගන්නේ කාගෙන්ද? ගස් වලින්. සෝයා ගස් වලින්. සෝයා වලින්. ඊට පස්සේ බතල වල තියෙන්නේ පිස්තය, තක්කාලි වල තියෙන්නේ විටමින්. විටමින් C බහුල ආහාරයක් තමයි දෙහි. බහුල ආහාරයක් දෙහි. 38 රූපයේ දැක්වෙන මැහුම් ක්‍රමයේ යොදාගන්නේ ඇඳුමක වාටිය මැසීමට. පළවෙනි එකයි හරි උත්තරේ. ඇඳුමක වාටිය මැසීම. ආහාර අපිරිසිදු වන පාරිසරික හේතුවක් තමයි පාරිසරික කියන්නේ පරිසරයේ දෙයක්. සතුන්ගෙන් නෙමෙයි. දූවිලි වැදීම. දූවිලි වැදීම. ප්‍රශ්න අංකය 39 තුන්වෙනි උත්තරේ දූවිලි වැදීම. රූපයේ දැක්වෙන මැහුම් ක්‍රමයක් වන්නේ 40 වෙනි එකේ මොකද ප්‍රශ්නේ සේරම කියන්නකෝ භාගයක් කියන අතර ගන්න නැතුව. මොකක්ද ප්‍රශ්නේ අහන්නේ ඉක්මනින් කියන්න. පිස්මෙන් තුමස් 34 උත්තරේ මොකක්ද? 34 උත්තරේ පළවෙනි එක. 37 එක. 40 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද? තාම කිව්වනේ 40 තාම ආවේ නෑ. මම මේ ප්‍රශ්න අහනෝනේ මගෙන් මම ඒක හත් නැතුව හිටියේ මොකක්ද අහන්නේ කියලා. හරි. දැන් බලමු 40.
රූපයෙන් දැක්වෙන මැහුම් ක්‍රමය තමයි පුතේ අපි මේකට අපි මැහුම් ක්‍රමයට කැන්ද මතකද පිස්මේන්තු මැස්ම පළවෙනි උත්තරය මූලික මැහුම් ක්‍රමයක් වන පිස්මේන්තු මැස්ම තියෙන පළවෙනි එක පෝෂණ ගුණය රැකින පරිදි එළවලු පලා පිසීමේදී වැරදි පිළිවෙතක් වන්නේ වැඩි වේලා 41 වැඩි වේලාවක් තැන්බීම නේ අපි කතා කරා එළවලු වැඩි වේලාවක් තම්බන්න එපා කියලා වැඩි වේලාවක් තැන්බීම තමයි පෝෂණ ගුණය නැති වෙන දෙයක් කීවෙනි එකේද 38 පළවෙනි එක දැන් මම කියන ඒවා මටම ඇහෙනවා ශබ්ද වැඩි කරන්න එපා ෆෝන් වල 42 ආයෙත් ජාතික කොඩියේ 41 උත්තරේ මොකද්ද? තාම ඒක තමයි මේ යන්නේ 42 තමයි යන්නේ ජාතික කොඩියේ දෙමළ ජනවර්ගයා නිරූපණය කරන තීරුවේ පැහැය තමයි තැඹිලි පාට තැඹිලි වර්ණය තැඹිලි පාට 41 උත්තරේ මොකද්ද? 41 2 42 3 ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ පැති හතර වටා ඇති වර්ණ තීරුවෙන් පෙන්눔 කරන්නේ 43 රටක වෙන ජාතීන්ගේ එකමුතු බවයි එකමුතු බව සහ කොඩියේ නිමාවත් ඕකෙන් නිරූපණය කරනවා දැන් අහගන්න දැන් ගණන් කරන්න 30 ඉඳලා 15ට හරි කීයද කියලා ඔන් කරන් 30 ඉඳලා හරි ගාන ගණන් කරලා ලකුණු කීයක් තියෙද කියලා දාගන්න. උඹට පොඩ්ඩක් හැද 13ක් තියෙනවා හරි. හරි. ඒක දැන් මම බලන්න කීයක් තියෙද කියලා. රයිට්. අපි යමු අනිත් පැත්ත අවසාන පිටුවට යමු. 44 ජාතික කොඩියේ සතර බ්‍රහ්ම විහරණ සංකේතවත් කිරීමට යොදා ඇත්තේ බෝපත්. බෝපත්. කෑ ගහන්න එපා. ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ පළමු පදය වන්නේ ශ්‍රී ලංකා මාතා. ඔව් ශ්‍රී ලංකා මාතා. තුන්වෙනි උත්තරය. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියාවට දකුණින්ය. දෙවෙනි උත්තරේ දකුණු පැත්තෙන්. අපි ශ්‍රී ලංකාවේ පිහිටීම අපි මීට කලින් කතා කරා ඕනවට දා සිතියමින් පෙන්නවා. 75. හරි. නළුගෙන පොතක් තියෙනවා ඒක ගන්න. ප්‍රශ්න අංක 40 ඔව්ද? මේ 44 මොකක්ද උත්තරේ? 44 පුතේ සතර බ්‍රහ්ම විහරණ පෙන්눔 කරන්නේ මොනවයින්ද? බෝපත්. බෝපත්. බෝපත් වලින් මතක නැද්ද? ඊළඟ එකේ දෙවෙනි 45 3 ශ්‍රී ලංකාවට දකුණින් ශ්‍රී ලංකාව තියෙන ඉන්දියාවට දකුණින් ශ්‍රී ලංකාවට දකුණින් පිහිටා ඇත්තේ ලංකාවට දකුණින් තියෙන මොනවද කියලා අහනවා. මොකද ලංකාවට දකුණින් තියෙන්නේ? ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය. අප්‍රිකානු රටවල් පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවට ඔන්නන්නේ. බටහිරින්ය. තුන්වෙනි උත්තරය 48 3 බටහිරින්ය. බටහිර. එදිනෙදා කටයුතු පහසුවෙන් කර ගැනීමට හේතු වන කරුණක් නොවන්නේ 49 තන්ට අනුව වැඩ නොකිරීම. කාල සටහනකට අනුව වැඩ නොකිරීම. කාල සටහන වැඩ කරොත් තමයි ඒකේ වෙන්නේ නේද? වැඩ නොකරොත් එහෙම වැඩ පහසු වෙන්නේ නැහැ. අතීතයේදී වැඩ පහසු කර ගැනීමට ඉසාට උදව් වූ සතෙකු නොවන්නේ වන්නේ නෙමෙයි නොවන්නේ. නොවන්නේ කවුද? කපුට. අපිට ඕන කපුට පුරුදු කරන්න පුළුවන් හොරකම යන්න. හරි දක්ෂයි හොරකම් කරන්න යන්න. ඒ හින්දා තමයි කපුට ගෙවල් වල හදන්න තහනම්. කපුට ගෙවල් වල හැදුවොත් එහෙම නඩු දානවා. කපුටට පුළුවන් ඔය ගෙවල් වල තියෙන දේවල් හොරාට අරන් යන්න පුරුදු කරන්න. ඉස්සර කාලේ එහෙම කරලා තියෙන කට්ටිය. ඒ හින්දා කපුට තහනම් කර කපුට දැන් අද ගන්න බෑ කොහොමද? කණ්ඩායමක්
කණ්ඩායම් වී වැඩක් කිරීමේදී සැලකිලිමත් නොවිය යුතු කරුණ කියන්නේ ගොඩක් අය එකතු වෙලා වැඩ කරනකොට මොකක්ද අහනවා සැලකිලිමත් වෙන්න ඕන නැති කරුණ. ගැහැණු පිරිමි බව. පිරිමි බව. ඒක අපි සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ වැඩ කරනවා නම් කවුරුත් ගෑනුද පිරිමිද කියලා අවශ්‍ය ප්‍රශ්නයක් නැහැ. බව. වැඩ පහසු කර ගැනීමට හේතු වූ කරුණක් වන්නේ මින් කුමක්ද? විදුලි බලය සොයා ගැනීම. නැත. විදුලි බලය සොයා ගැනීම. විදුලි බලය සොයා ගැනීම වැඩ පහසු කර ගන්න හේතුවක් වුණේ නැහැ. රෝදය සොයා ගැනීම. මුළු ලෝකෙම අනිත් පැත්ත පෙරුණේ රෝදය නිසා. රෝදය සොයා ගැනීම. උත්තරේ රෝදය සොයා ගැනීම. හොඳට මතක තියාගන්න. විදුලි බලයද මැෂින්ද එන්ජින්ද නෙමෙයි ඉස්සර වෙලාම රෝදය හොයාගත්. දැන් කෝච්චියක් හදලා වැඩක් නැහැ නේ රෝදයක් නැත්තම්. බස් එකක් හදලා වැඩක් නැහැ රෝද නැත්තම්. බයිසිකලයක් හදලා වැඩක් නැහැ රෝද නැත්තම්. මොකද කල තියන්නේ යන්නේ අපි. නේද? එහෙනම් රෝදය සොයා ගැනීම තමයි වැඩ පහසු කර ගැනීමෙන් දිවිච්ච මූලිකම කරුණ. දැති රෝධ යොදා ගැනීමේ මූලික අරමුණ කුමක්ද? බලය වැඩි කිරීම. බලය දෙපැත්තට ගෙන යාම. දැන් ඔයාලා දන්නවා අපි එදා කරා නේද මතකද? වැඩ පහසු කර ගැනීමේ පෙන්නවා අර මොකද? පාපැදි එක තියෙන ලොකු රෝධයයි පාපැදි එක තියෙන පොඩි රෝධයයි. දන් වලකින් අර ඉස්සරහා පදිනකොට පිටිපස්ස රෝධ කැරගෙනවා අන්න. දැති රෝධ යොදාගත්තේ එක තැනක තියෙන මොකද්ද? බලයක් රැගෙන යාම හොඳයි නම් මොකද්ද උත්තරේ වෙන්න ඕනේ? බලය දෙපැත්තට ගෙන යාම තමයි ඒකේ මූලික කරුණ. 54 කරකැවීමෙන් සිදු නොවන අවස්ථාවක් වන්නේ දබරය කියා. මේ දබරය කියන්නේ මෙන්න මේ වගේක්. හොඳට අහගන්න සමහරක් අය දැකලා නැතුද මෙන්න මෙහෙම තියෙන ලීයක්. නියනන් සිදුරක් සෑරීම. ඔය ඉතින් මේක අහගන්නකො මෙන්න මෙහෙම එකක් තියෙන මෙහෙම මේ වගේ දෙයක රඳවනවා මේක. රඳවලා මෙතන තියෙන මෙහෙම ওই පතාල වල වගේ මෙහෙම තියෙන පහලට ඔය වගේ මෙන්න මේකෙන් අර කරකවනවා මේ විදිහට. එතකොට මේ තියෙන රඳවපු මේ කැරගෙනවා මේ කැරගෙනකොට මෙන්න මේ නූල නැත්නම් මේ ලණුව මේකේ එතෙනවා. එතනකොට මොකද වෙන්නේ? මේ යට තියෙන උඩට එනවා. මේකට අපි නමක් කියනවා චක්‍රය සහ අක්ෂ දණ්ඩ කියන. මේක අපි පහේදී කතා කරනවා. අක්ෂ දණ්ඩ නැත්නම් අපි සාමාන්‍යයෙන් භාවිත කරන දබරය කියලා. හරි. දබරය කියන දෙන්නේ ගහ ගන්නවා කියන එක නෙමෙයි හොඳයි. චක්‍රය සහ එහෙනම් හරියට මොකද්ද? මොකක්ද අහන්නේ? කලකැවීමක් සිදු නොවන අවස්ථාව තමයි නියනකින් මොකද්ද? සිදුරක් හැරීම. නියනකින් සිදුරක් හැරීම තියෙන්නේ ඒක හාරනවනේ. අතකොළුවෙන් ගහනවා. කලකැවීමක් නෑ. බුරුමේ සිදුරක් විදීමෙදිත් ඒක වෙනවා. කලකැවෙනවා. ප්‍රශ්න අංක 55. දණ්ඩ චුම්බකයක් හරි මැදින් අල්පෙනෙත්තක් ලං කළ විට සිදුවනුයේ කුමක්ද? මම එදා කාන්දම් පාඩමේදී කරලා පෙන්නුවා ඔය ටික. චුම්බකයේ අල්පෙනෙත්ත. චුම්බකයේ අල්පෙනෙත්ත ඇලෙනවා දණ්ඩ චුම්බකයකට. ඊළඟට මහෝන් ක්‍රම ටික නම් කරලා ගමු. පළවෙනි එක පිස්මේන්තු මැස්ම. දෙවෙනි එක කතිර මැස්ම. තුන්වෙනි එක බ්ලැන්කට් මැස්ම. හතරවෙනි එක වාටි මැස්ම. වාටි මැස්ම. හරි. පිස්මේන්තු මැස්ම, කතිර මැස්ම, බ්ලැන්කට් මැස්ම, වාටි මැස්ම. දැන් ওই ටික අංක 5. පිස්මේ මැස්ම අද මොකද කියන්නේ සර්? හරි. එහෙනම් ඔය ටිකේ ඔව් පිස්මේන්තු මැස්ම තියෙන එකට බොරු නූල් මැස්මත් අඩිද? කමන්නේ අපි සාමාන්‍යයෙන් විවහන් නම් එහෙම කියන බොරු නූල් මැස්ම කියලා කමන්නේ ඒක හදගන්න. අරක ලියාගන්නේ වල පුතේ හොඳයි. පිස්මේන්තු මැස්ම ලියන්නේ ඔයාලා විභාගෙදිවම ලියුවේ ලකුණු දෙන්නේ අනිවාර්යෙන් ඔයාලා මූලික මහුම් ක්‍රම වල අනිවාර්යෙන් ওই නමමයි තියෙන්නේ. ඊට පස්සේ ඒක ලියන්න බෑ. අද විතර මම කියන්නම්. හරි. දැන් ගණන් කරගන්න 44 ඉඳලා 59 දක්වා හරි කීයක් තියෙද කියලා බලන්න. සර් ඔව්. අර මේ දෙකේ හතරවෙනි එකට මාළු කටු මැස්ම ලිව්වට බෑ. මාළු කටු මැස්ම ඔහම නෙමෙයි පුතේ. මාළු කටු මැස්ම නෙමෙයි. ඒක බෑ. වාටි මැස්ම කියලා ලියා ගන්න.
මාළු කොට මැස්ම මෙහෙමනේ යන්නේ. සර් හරි 25ක් තියෙනවා. හරි. ඒ හරි ගන්න ලියා ගන්න. හරි 25 කියන්නේ ලකුණු 35. දැන් තමන් හිතා ගන්න ওই ටිකේ ලකුණු 94න් තමන්ට දැන් රචනාවේ ලකුණු 6 හැර තමන්ට හිතා ගන්න පුළුවන් තමන්ගේ පේපරේට තමන්ට ලකුණු කීයක් තියෙනවද? අඩුතරමේ 85ට වඩා වැඩියෙන් ගත්තා නම් හොඳයි. හරි? 85ට වඩා වැඩියෙන් තිබ්බනම් ඔව් 38 දුවමු ආන් මොට යන්න එපා. 39 ඔව් 56 තියෙන්නේ පිස්මේන්තු මැස්ම. අපි ඔය එහා පැත්තේ ලිව්වත් එක්ක ඕක. ඔතන දන්නේ නැත්නම් අර එහා පැත්තේ පිටුට ගියාම ඔගේ උත්තරේ එතනක් තියෙනවා. පිස්මේන්තු මැස්ම. හරි දැන් ඇති. නැත්නම් අපරාධ වෙලාවක් ඔයාලගේ ඩේටා කපාගෙන බලන් ඉන්න විතරයි. දැන් ගන්න රචනා පොත ඉක්මන රචනා මාතෘකාව ලියා ගන්න. මගේ මල්වත්. ඉක්මන මාතෘකාව ලියා ගන්න රචනා පොතේ. නිකන් තියනවා සර් 76ක්. 76ක්. සලකිලිමත් වෙන්න ඕන තව ටිකක්. සර් මට සර් ගියන්සට 87ක් තියෙනවා. 85ට වඩා තියෙනවා නම් හොඳයි පුතේ. මොකද රචනාව නැතුවනේ රචනාවෙත් මෙමෙදි රචනාව වලගේ ලකුණු 1 2 හැමෙන්නේ මම ඒක අනිවාර්යෙන් දන්නෝනේ. හරි දක්ෂයෙන් රචනා ලියන්න, වාක්‍ය ලියන්න නේද? බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ තමයි රචනාව ලියන්නේ. සර් රචනාව මොකද්ද? දැන් ඕකේ රචනාවක් නැත්තොයි මේ පේපරේ. තියෙනවා සර්. එහෙනම් මගෙන් අහන්න මොනවද? ඒ රචනා මාතෘකාව ලියා ගන්න රචනා පොතේ. 86යි හොඳයි. 85ට වඩා වැඩියෙන් තියෙනවා ලිසිනත් 86යි. තා කාට පුදම්ස කීයද දැන් මට පොඩ්ඩ වෙලාවක් දෙන්නේකෝ මම ඒක බලන් හිටියේ ඒකෝ කීයක් තියෙන්නේ? පුදම්ස වේදෙන්නේ නැද්ද කො? අම්මෝ ගණන් එක්කන වෙච්ච කරන්නේ. ඒ බලන්න ගින්නදා. එතන ලස්සන. දුන තියෙනවා. ලස්සන වල කමන්නේ මයික් එක ඕෆ් කරන් කියන්න. අපිට ඇහෙන්නේ නැත්තම්. හයි අපි ලියා ගමු රචනාව. අඩුතරමේ දැන් 85 නම් තියෙන්නේ 86 නම් තියෙන්නේ තමන් ඊළඟ පේපරේට අඩුතරමේ දාලා ලකුණු දෙකක්වත් වැඩි කරගන්න බලන්න ඕන. මට අද 86යි මම ලබන පාර 88ක් ගන්නවා එහෙම. පල්ලම් බහින්න බෑ. ළමයිකට මොකක්ද එකක් කිය? මේ කවුද යෝෂිත ලකුණු කීයද? අනිත් අය කියන්නකෝ. 76යි සර්. 76යි මදි පුතෝ. මගේ දෙකක් වැරදි. දැන් මම හරි. එහෙනම් මෙහෙම කරන්න ලකුණු ටික දාන්න ඔයාලා. මේකට දාන්න. WhatsApp එකට දාන්න නැත්නම් අපිට වෙලා යනවා අපරාධ. ලියා ගන්න රචනා මාතෘකාව. හරි. ලියමු පළවෙනි වාක්‍යය. රචනා පොත. ලියන්නද දෙලොම. මගේ මල්වත්. මගේ මල්වත් කියලා ලියන්නේ. නැතු අල්ලපු ගෙදර මල්වත් කියලා නෙමෙයි. හරි. ලියමු පළවෙනි වාක්‍යය. රෝස ඉද්ද සමන් පිච්ච. රෝස set me එච්චර එන්නේ කොහොමද මේකේ ලකුණු 4ක් අඩු වෙනවා ආපහු බලන්න වැඩි ලකුණු දාගෙන නැති දෙකම හය නම් 94යි එන්න පුළුවන් උපරිම ගන්න රෝස ඉද්ද සමන් පිච්ච මොකද මාළු ඇති කරන විදියක් කොහොමද මම විශ්ුණන පොත රෝස කවුද මේ ගෙඩි දාන්න නටනවා හෙන්නේ රෝස ඉද්ද සමන් පිච්ච හරියන්නේ නැහැ මේ වැඩේ තමයි එක ඔෆ් කරලා තමයි රචනාව කියන්නේ මේ ගෙදර කට්ටිය තේරුම් ගන්නෙ නැහැ ඔයාලා තේරුම් ගන්නෙත් නැහැ වැඩේ හරි අනිත් අයට බාධාවක් ඊට පස්සේ ගෙජ්ජිය රන් දඟලනවා වගේ දඟලනවා කවුරු හරි
රෝස ඉද්ද සමන්පිච්ච දහස් පෙතියා වැනි රෝස ඉද්ද සමන්පිච්ච හොඳට ලියන්න සමන්පිච්ච දහස් පෙතියා වැනි මල් වත්තට අපූර්ව අලංකාරයක් එක් කරයි ආයි බලා ගන්න රෝස ඉද්ද සමන්පිච්ච දහස් පෙතියා වැනි මල් වත්තට අපූර්ව අලංකාරයක් එක් කරයි මට මෙන්න මේ ටිකක් කියන්න වෙනවා ඔයාලට හේතුව තමයි දැන් ওই පහුගිය සතියේ අම්මලා ආව පොත් ගෙනියන්න ආවම ඔයාලා ගැන කියන දේවල් නම් එච්චර සුබදායක නැහැ අම්මලා කියන්නේ අනේ සර් මේ අපි කියන වල එකක් දෙන්න තමයි මේගොල්ලෝ මේ වැඩ කරන්නේ කියලා. අපි කෑ ගන්න හින්දා තමයි වැඩ. නැත්තම් ඔය එක හරි වෙලා හරියලා නිකන් ඉනවා. ඔය මතක තියාගන්න දරුවනේ. ඉගෙන ගන්න කාලේ ඉගෙන නොගත්තොත් පොඩි කාලේ තමන්ගේ අධ්‍යාපනය හරිය නොකරොත් වෙන දේ තමයි තා අවුරුදු 10කින් 15කින් තමන් කොහෙද ඉන්නේ කියලා හොඳට මතක තියාගන්න. ඒ නිසා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. ඕක අම්මටවත් නෙමෙයි තාත්තටවත් නෙමෙයි මම ඉල්ලන්නෙත් නෑ මම ඉල්ලන ගන්න ශිෂ්‍යත්වයට ලකුණු 190ක් ගත්තාම මම මගේ දෙක ආයෙ කොල්ල මට ලකුණු 10ක් දීපන් මට ලකුණු අඩුයි කියලා කියන්නේ නෑනේ නේද? ඒ හින්දා හොඳට මතක තියාගන්න. මේ දේවල් නම් අහන්න තියන්න එපා පුතේ. පන්තියේ මට පේන්නේ නෑනේ වල ගෙදර වැඩ කරනවා මට පන්තිය නම් අනිවාර්යෙන් දන්නවා. පන්තියේ මෙයා වැඩ කරනවද නැද්ද කියලා. ඕක තමයි මාසෙ නැත්තම් මාසෙකමාර ඊට පස්සේ මම බලා ගන්න පන්තියට ආවම. එතකන් ආපහු ওই දේවල් දැන් අම්මලා ඇවිල්ලා කියනවා. දැන් සමහරක් මම නම් ගන්න නැතුව කියනවා අපේ සතියේ එහෙමත් එන්නේ. දන්නවනේ මගේ හැටි. ඒ නිසා හැම දැන් මේක YouTube එකේ යනවා ඊට පස්සේ. ඊනට ඔයාලා නම් රටම දන්නවා මෙන්න මේ වැඩ කරන්නේ නැති එක්කෙනෙක් කියලා. දැන් මම මේක YouTube දැම්මලා පස්සේ ඒක කවුරුත් දන්නවා. එතකොට මේ අඟුල් ගහ පන්තිය ළමයි මෙන්න මෙහෙමයි. මේගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. එක්කෝ කනගේ පන්ති ළමයි මෙහෙමයි. එහෙම නැත්නම් පොල්ගොඩ පන්ති ළමයි මෙහෙමයි. ඒ විදිහට. එක්කෝ යකමුලි පන්ති ළමයි මේ එහෙම කියන්න තියා ගන්න එපා. හැම කෙනෙක්ම වැඩ කරන්නේ. නම ගම ඇතුව මල් ලබන හදිය කියනවා. හරි? හරියට වැඩ ටික කරන්න ඕනේ. මේ බල බැනීමක් නෙමෙයි මේ කන්නේ. ඔයාලට හොඳට කියන්නේ. දැන් ඔයාලා හොඳට දන්නවා අපි ඉස්කෝලේ මොනවා කරන්නටත් අනිවාර්යෙන් දැන් අපි පන්තියේ අපිට ඕන වැඩ ටික කරලා තියෙන දරුවනේ. දැන් මේ ටික හොඳට කරන් ගියා නම් ඉස්කෝලේ ගියාම හරිය ලේසි. අපි මේ පාඩම් සේරම කරලා තියෙනවා. දැන් ඔයාලා මේ අම්මලා පොත් ගෙනියන්න ආවම මට මේ කිව් දේවල් කිව්වේ. ඒ මිනිස්සු වලට සල්ලි දෙනවනම්, කන්න ටික දෙනවනම්, යඳුන් ටික දෙනවනම් හැමදේම දැන් ෆෝන් සමහරක් අය ෆෝන් සල්ලි වලට අරගෙන දුන්නා. මම එහෙම අයත් දන්නවා. සමහරක් අය ෆෝන් එකක් නැතුව මාස ගාණක් ඉඳලා මේ ආව පස්සේ සම්බන්ධ වෙච්ච ළමයිත් ඉන්නවා. එහෙනම් ඒ මහන්සියට ප්‍රතිඵලයක් දෙන්න. ඔයාලා චූටි නෑ තාම. දැන් අවුරුදු 7ක් 8ක් 9ක් යන ඔයාලා තේරෙන්න ඕනේ. අපරාධනේ. නේ අම්මලා තාත්තලා මහන්සියලා හම්බ කරලා ඔයාලා සල්ලි පොත් අරන් දීලා පන්ති වල සල්ලි ගෙවලා එහෙම කරන් තියන්න එපා. අපරාධي. Tamanටම දුක් විඳින්න වෙයි. තා අවුරුදු 10කින් විතර. දැන් 4නේ. ඒකට 10 තා අවුරුදු 10කින් ඔයාලා ඉස්කෝලෙන් අයින් වෙනවා. ඒ අයින් වෙද්දී එහෙම වුණොත් මොකද වෙන්නේ? කිසිම දෙයක් නැතුව ජොබ් එකක් නැතුව හිටියොත් එහෙම නැත්නම් රස්සාවක් නැතුව හොඳ කෙනෙක් නැතුනොත් එහෙම මොකද වෙන්නේ? එහෙනම් මතක තියාගන්න. එහෙම දේවල් කියන්න අම්ලලාට ආපහු මේ පන්තියට යනකොට පොත් ගෙනියනකොට ඒවා කියන්න තියන්න එපා. වැඩ ටික කරලා එවන්න. සමානක් අය පොත් ටික එවන්නෙත් නැහැ. අම්මා කියන්නේ අනේ සර් මේ දැන් අලුතේ තමයි මේ ටික හදලා දුන්නේ. මේ ඊයේ 12 ඉවරනකොට පොත් ටික. දැන් බලන්න සතියක වැඩ මේ හෙට පොත් ටික ගේන්න එනකොට රෑනම් කරන්නේ ඔයාලා දැන් මේ දවස් ගාණක් දැන් ඉස්කෝලේ පන්තිත් නැහැ. වෙලා තියෙනවනේ හොඳට කරන්න. එහෙනම් ඊට පස්සේ හොඳට කරන්න. මං එහෙම නොත් නැත්තම්
ලබන සතිය අනිවාර්යෙන් ලබන සතිය ඊළඟ සතිය පොට්ටික් ගත්තට පස්සේ මම අනිවාර්යෙන් නම් ගන්න නැතුව කියනවා. ලැජ්ජ වෙන්න එපා. Taman ලැජ්ජනේ ගුටි කනට වඩා ලැජ්ජාව වැඩි. ගුටි කෑවම එකක් ගැහුවොත් ඉතින් වැඩ ඉවරයි. දැන් කාගෙත් මේක බලනගෙන මේ නමක මෙයා වැඩ කරලා නැහැ. මෙයා ඉස්කෝලේ වැඩ කරන කෙනෙක් නෙමෙයි කියලා. එහෙම හිතාගන්න. එහෙම දන්නවනේ. ඒ නිසා එහෙම තියන්න එපා. හොඳට වැඩ කරන්න. මෙතන ගොඩාක් හොඳට වැඩ කරන ළමයිත් ඉන්නවා. කීප දෙනෙක් ඉන්නවා ගැල විද්‍යාකාරයෝ. ගණන් පොතේ පිටු පහක් වොත් මට ගණන් පොතේ පිටු දෙකක් හදලා මට පොතේ වල. හැබැයි පුතේ මතක තියාගන්න මට ඒවා මතකයි මම අනිවාර්යෙන් යටින් දින අනිත් ටික අභ්‍යාස කරන්න කියලා. තේරුණාද මම මේ ටික කියන්නමයි දැන් මම දවස් ගානක් සද්ද නැතුව හිටිය වලම වැඩ කරනවද කියලා බලන්න ඕනේ හින්දා. විශේෂයෙන්ම මගේ පන්තියේ ළමයි ටික දැන් මට හම්බ වෙනවා ඉස්සරහදී. තා මාසෙකින් කමාරකින්. වැඩ ටික කරන්න ඕන. දැන් සමහරක් අය දැනුත් හම්බ වෙන අය ඉන්නවා. ඒ හින්දා වැඩ ටික හොඳට කරලා පොත් ටික එවන්න. හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න. පන්තියේ වැඩ ටික කරන්න. වෙන වැඩ මොනවද තිබ්බත් කමක් නැහැ. පැය එකමාරයි දෙකයි මම වැඩි පැය 4-5 කරන්නේ නැහැ නේ ඔය 5 වසර ළමයින්ට වගේ. ඔයාලට පැය එකමාර නැත්තම් දෙකයි කරන්න. ඒක ඉන්න සමහරක් අය හොඳ කීයට පන්ති වෙන්න පටන් ගත්ත වෙලාවට හැබැයි ඔයාලා මේ පන්ති නම් ටිකක් අඩුයි. 5 වසර දෙන්නෙක් කියන පටන් ගත්ත ගමන් මහා සර් ඉවර වන්න කීයට. එහෙම ඕනේ නැහැ. ඒ හින්දා හොඳට වැඩ ටික කරන්න. මම මේක අහන් ඉන්නේ කියලා දැන් අම්මලා සමහරට අහගෙන නැති ඔය කියවු ටික. දැන් තමන් දන්නවා මේ මං ගැන තමයි මේ කියන්නේ කියලා. ලබන හති මං නම් කියනවා. හොඳට වැඩ කරන ළමයි දෙන්නෙකුත් තුන් දෙනෙකුත් ඉන්නවා ඔයාලත් වැඩ කරන්න නැතුව. එහෙම බෑ. හරිනේ? කාටවත් වැඩ කරන්න පුළුවන් ළමයි. කිසි කෙනෙකුට මං වේගෙන් කරන් යන්නෙත් නැහැ. හිමින් කරන්නේ. මේව ලියන්න මම කියලා නෑ ලකුණු මෙච්චර අඩු වෙච්ච හින්දා එහෙමයි කියලා. ලකුණු 10 ගත්තත් කමක් නෑ ප්‍රශ්න පත්‍රයකට. වැඩ ටික කරන්න. ලකුණු බිංදුව වුණත් කමක් නෑ පේපරේ උත්තර ලියලා තියන්න. තමන්ගේ වැරද්ද හදා ගන්න පුළුවන් එතකොට. ලියා ගන්න ඊළඟ රචනාව. ඊළඟ වාක්‍යය. මල්පැණි බීමට පැමිණෙන මීමැසි. මල්පැණි බීමට පැමිණෙන මීමැසි. මල්පැණි බීමට පැමිණෙන මීමැසි. සමනල. සමූහයක්. සමනල සමූහයක්. මල් වත්තට මම හිමින් කියන්නේ ලියන්න බැරි හින්දා මල් වත්තට අපූරු අලංකාරයක් එක්කරති එක්කලා නෙමෙයි එක්කරති අපූර්ව අලංකාරයක් එක්කරති. අවසාන වාක්‍ය. සුළඟට තාලයට වැනෙන බෝඩ් එකේ එහෙම පැහැදිලිව පෙනුණා නේද? කාටවත් එහෙම නොපෙනුන මේවත් තිබුණේ නැහැ නේ. කතා කරන්න පුළුවන්ද? හොඳට පැහැදිලි කරලා අපි පුළුවන් තරම් ඔයාලා කරන්න පුළුවන් උපරිම හොඳට කරන්න මේක. ඉස්සෙල්ල වාක්‍ය කියන මේ සර් දෙවෙනි එක කියන්නකෝ. දෙවෙනි එක ආගන මල්පැණි බීමට පැමිණෙන මීමැසි සමනල සමූහයා ගෙවත් සමූහයා මල් වත්තට අපූර්ව අලංකාරයක් එක් කරති. අපූර්ව අලංකාරයක් එක් කරති. අපූර්ව අලංකාරයක් එක් කරති. මම අර 7 වෙනි පාඩමේ පේපර් ටික එවුවා නේද? ලියවල උත්තරේ වට සිංහල පොතේ. ඔව් සර්. කවුරුත් ලියන print එකක් අරන් දිනවනම් වඩා හොඳයි. ඉතින් ඒව ලියනවනම් නිකන් ලියන්නේ නැතුව. නැත්තම් අපෙන් නිකන් ලියන්න එපා. සර් සුළඟට තාලයට වැනෙන අනිත් ටික මොකද්ද? තාම කිව්වේ නෑ පුතේ. වැනෙන මල් වර්ග
මල් වත්තේ සුන්දරත්වය ආයෙ මුල ඉඳන් කියන්නකෝ. කීවෙනි එකේද? තුන්වෙනි එකද? තුන්වෙනි එක සුළඟට තාලයට වැනෙන මල් වර්ග මල් වත්තේ සුන්දරත්වය. එහෙනම් හෙට හවස පේපරේ බලාපොරොත්තුවෙන් ඉඳලා ලියන්න උත්තර ටික. හොඳද? Tamanට උත්තරේ ලකුණු ටික ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ 40න් කීයක් හරිද කියලා එවෙලෙම එනවා. එවෙලෙම උත්තරේ එවෙලෙම එනවා කීයක් හරිද කියලා. 40න් කීයද කියලා. ඔයාලා දන්න ඕන කෙනෙකුට යවන්න පේපර්. අපේ වෙබ්සයිට් එකේ ඉබේම එනවා. ඒක උත්තර ටික ලියන්න පුළුවන්. වැනෙන මල් වර්ග මල් වත්තේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි. මල් වත්තේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි. අපි නිවාඩුවි කියලාවත් පන්ති කරන්න බැරි වුණයි කියලාවත් ඔයාලගේ වැඩ පොඩි කියන්නේ චූටි මාඩුවක්වත් කරලා නැහැ මම. පෙර පුහුණුත් කළා. දැන් සමහරට මට හිතෙනවා පන්තිවත් වැඩියෙන් දැන් අර අපි ඉස්සරහ කරලාද කියලා. මොකද දවස් දෙකක් දැන් පන්ති කරන නිසා. පේපරුත් දැන් ගොඩක් කරා අපි. හරි. එහෙනම් පුතේ අපි ඔය එක තමයි තියෙන්නේ. දැන් ලබන සතියේ සෙනසුරාදා වෙනකොට අර සිංහල පේපරේ උත්තර ටික ලියලා තියන්න. ඒක අපි එදාට සාකච්ඡා කරනවා. ලබන බ්‍රහස්පතින්දා පන්තියට ඔයාලා ගාව තියෙන මොකක්ද ඒකේ තියෙන්නේ මම පේපරේ පොඩ්ඩක් පෙන්නන්න නැත්නම් සමහරක් අයට ඔක ප්‍රශ්නයක් තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ කියලා. මෙන්න මේ පේපරේ හොඳට බලා ගන්න. මෙන්න මේක. මෙන්න මේ පේපරේ තමයි කරන්න ඕනේ. මොකද්ද සිංහල කියන්නේ මව් භාෂා අංක 8 දෙවන වාර තක්සේරු පත්‍රය. මෙන්න මේක. අර පේපරේ අද කරන්න ඕනේ. මෙන්න මේකෙත් මෙන්න මේ පේපරේ. අංක 2 එක එක නම් හොයාගන්න පුළුවන්. අංක 2 පළවෙනි පේපරේ ඉරිගහන පේපරේ තමයි ඊළඟ දවසේ කරන්න තියෙන්නේ. හරි? ලබන මොකද? අර ප්‍රශ්න 40. නෑ ඒක කරන්න පුතේ හෙට පොයේ දවසේ 3න් පස්සේ මම දාන්නේ. ඔය පන්සල් ගිහින් ඇවිල්ලා පස්සේ ඕන වෙලාවක ලියන්න පුළුවන්. ඒක එහෙම ගන්න නෑ. ඒ පේපරේ ලියන්න පටන් ගත්ත වෙලාව ඉඳලා විනාඩි 45ක් ලියන්න ඕන. ඊට කලින් ලිව්වේ නැතොත් එහෙම ඒක අයින් වෙනවා. විනාඩි 45කට කලින් ඒ උත්තර තෝරන්න තියෙන්නේ. එක් කරන්න. එහෙම දාලා තියෙන්නේ. විනාඩි 45ක් Tamanට හම්බ වෙන මේ පේපරේ උත්තර ලියන්න. සමහර විනාඩි 45ක් යන්නේ ඒකුත් නෑ. මෙන්න මේ උත්තර ලියන්න ඕනේ. නෑ උත්තර ලියන්න දෙයක් නෑ පුතේ. උත්තර මේ තෝරන්න තියෙන්නේ. 1 2 3 තියෙනවා. තෝරන්න තියෙන උත්තරේ. එහෙනම් ලියන්න මොකුත් නෑ. තෝරන්න විතරයි තියෙන්නේ. ඒ හරිසෝ බන්නනේ තියෙන්නේ. ඔව් හරි උත්තරය බන් තියෙන්නේ. ඔව්. ඒක අපි දැන් වල පස්සේ බලන්න ඈ. හරි. එහෙනම් අතන නතර කරමු දරුවනේ. අපි ආපහු ඉරිදා හවස 4ට පන්තියෙන් හමු වෙමු. වැඩ ටික කරන්න හැමදාම පන්තියට සම්බන්ධ වෙන්න. දෙන වැඩ කරන්න. ලකුණු ගන්න බලන්න. අනිත් ලකුණක් හරි වැඩියෙන්. ඔව්. දැන් මේ පේපරේට ලකුණු 85යි. 85. හොඳයි ඒක තමයි මම 85ට වඩා වැඩියෙන් ගත්තා නම් හොඳයි කියලා කිව්වේ. 85වත් වැඩියෙන් ගන්න බලන්න. මගේ ලකුණු 88යි. ඒත් හොඳයි. අනිත් 85ට වඩා වැඩියෙන් ගන්න බලන්න කවුරුත්. හරි දෙන්නම් අපි නතර කරමු එහෙනම්. කාටත් ආයුබෝවන්. ආයුබෝවන් ආයුබෝවන් සර්.